ආයිබෝන් අපි කාලයකට පස්සේ විශ්වකර්ම YouTube නාලිකාව හරහා ඔබ හමුවට එන්නේ 2021 අවුරුද්ද විශේෂ අවුරුද්දක් බොහොම ආందోලනාත්මක වර්ෂයක් වෙන බවට තමයි ග්‍රහචාරයේ මූලික ලක්ෂණ සිත් පෙන්වන්නේ. සුපුරුදු පරිදිම 2021 වසර එක එක ලග්න හිමියන්ට මොන ආකාරයකටද තමන්ගේ දෛවයේ පෙළ ගැහෙන්නේ, මතුවෙන පුළුවන් අභියෝග මොනවාද, ඒවට මුහුණ දෙන්න පුළුවන් මොන ආකාරයෙන්ද කියලා බලන්න ලග්න පලාපල විස්තරයක් තමයි අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි කැමති මේෂ ලග්නයේ හිමියන්ට 2021 අවුරුද්ද මොන ආකාරයෙන්ද බලපාන්න කියලා මූලික වශයෙන් බලපාන්න. දැන් ඔබේ කේන්දරේ ගත්තාම 2020 අවුරුද්දේ මුල් කාලයේ තිබුණු කේන්ද්‍ර සටහනට වඩා 2020 අවුරුද්දේ අගභාගයේ සිට ඒ ග්‍රහ රටාව පැහැදිලි වෙනස් වීම ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒකේ පළවෙනි දේ තමයි රාහු ග්‍රහයාගේ සහ කේතු ග්‍රහයාගේ මාරුවීම සිදු වුණා සැප්තැම්බර් මාසයේදී. ඊළඟට ගුරු ග්‍රහයාගේ මාරුවීමක් සිදු වුණා කේන්දරයේ ඔබේ කේන්දරේ දසවැන්නට පිවිසුණා. මේ වන විට ගුරු සහ සෙනසුරු කියන ග්‍රහයන් දෙදෙනාම ප්ලූටෝ ග්‍රහයාද සමගින් එකතු වෙලා ඉන්න ඔබේ කේන්දරේ 10 වෙන්නේ. මම අර හැමදාම කියන වගේම ටොලෙමියානු ජ්‍යොතිෂයේදී ලග්න ස්ථානයට දෙවෙනි කොට වැදගත්ම ස්ථානයකට සැලකන්නේ කේන්දරයක දසවැන්න. දැන් මේෂ ලග්න හිමියන්ගේ කේන්දරේ අනෙක් සියලු ලග්න හිමියන්ට වඩා ඊටාම ප්‍රබල බලපාලා තියෙනවා දසවැන්න. ඒකට හේතුව තමයි 9 සහ 12 වැන්න අධිපති ග්‍රහයා දසවැන්නේ පිහිටීම. ඒ වගේම දසවැන්න අධිපති ග්‍රහයා 11 වැන්න අධිපති ග්‍රහයාත් දසවැන්නේ පිහිටීම. ඒ සමගම ග්‍රහලෝක යමය හැටියට හඳුන්වන බටහිර ජ්‍යොතිෂයේ විශේෂම පාවිච්චි කරන ග්‍රහයේ ප්ලූටෝ ග්‍රහයා යමය හැටියට හඳුන්වන්නේ. එම ග්‍රහයාත් මෙම 10 වෙනිට අවිල්ලා ඉන්නවා. තාම එක අංශකයක්වත් පූර්ණයටපත් වෙලා නැහැ. නමුත් එම ග්‍රහයාගේ බලය එම රාශිය පුරාම විදෙන්න පටන් අරන් තියෙන්නේ මකර රාශිය තුළ. ඒතකොට මේෂ ලග්න හිමියන්ගේ කේන්දරේ දසවැන්න තමයි මකර රාශිය. එක පැත්තකින් ගුරු සහ සෙනසුරුගේ සංයෝගය හට ගැනීම සංකීර්ණ තත්වයක්, අභියෝගාත්මක තත්වයක් සහ එක විටක ජයග්‍රහණ, එක විටක හිතන්න බැරි විදිහේ පරාජයන්ට මුහුණ දෙන සිද්ධ වෙන ග්‍රහ පිහිටීම. ප්ලූටෝ ග්‍රහයාගේ පිහිටීම තීරණාත්මකයි. එම ග්‍රහයාගේ ග්‍රහ චලනය අනුව තමයි ගුරු සහ සෙනසුරුගෙන ග්‍රහයන් දෙදෙනාට තමන්ගේ නයිසර්ගික ස්වභාවයන්ගෙන් මකර රාශිය තුළ නැත්නම් මේෂ ලග්න හිමියාගේ දසවැන්න තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද කියලා තීන්දුව වෙන්නේ. දැන් දසවැන්න කියන්නේ ආලෝක මුදුන. ඕනෑම කෙනෙක් උත්පත්ති ලැබෙන මොහොතේදී වැඩිපුරම ආලෝකයේ පතිත වෙන්නේ. ආලෝකවත් ස්ථානය තමයි දසවැන්න. ඒතකොට දසවැන්නේ උත්පත්තියේදී පිහිටා සිටි ග්‍රහයා වගේම ග්‍රහ ගෝචරයේදී අපි කියන ට්‍රාන්සිට් එකේදී ගෝචර දෙන ග්‍රහයනුත් විශේෂ වැදගත්කමක් ජීවිතය කළා දෙනවා. දහවැන්නෙන් කියවන්නේ බොහෝ විටම තමන්ගේ රැකියාව, ව්‍යාපාරය, කර්මාන්තය, තනතුරු ලැබීම, තමාගේ ක්‍රියා කෞශල්‍යය. එතකොට මේ මේෂ ලග්න හිමියාගේ ක්‍රියා කෞශල්‍යය, ව්‍යාපාර, රැකියා සම්බන්ධයෙන් තමයි වැඩිම බලපෑම ඇති කළ දෙන්නේ ගුරු ශනි සංයෝගයත් ප්ලූටෝ ග්‍රහයාගේ දසවැන්නේ ගමනත් හේතු කොටගෙන. මේක හරියට මතුර යනවා වගේ වැඩක්. මොකද හේතුව දසවැන්නේ ඔය ග්‍රහ පිහිටීම තියෙන අතරවාරයේදී මේෂ ලග්න හිමිය ඔබේ කේන්දරේ දෙවැන්නේ ගමන් කරනවා රාහු ග්‍රහයා. දෙවැන්න සාමාන්‍යයෙන් ටොලෙමියානු ජ්‍යොතිෂයේදී හඳුන්වන්නේ ගිනි කොන දිශාව හැටියට. ඒ කියන්නේ ඒක ගිනි දිශාව. එතකොට ගිනි ගන්නා වූ ස්ථානයක තමයි රාහු ග්‍රහයා ඉන්නේ. වචන වරද්දාගත්තොත් දසවැන්නේ ප්‍රතිඵල ලබන්න බෑ. වචන පමණක් නෙමෙයි කට වරද්දාගත්තොත් ශරීර සෞඛ්‍ය රැක ගන්නත් බෑ. ප්‍රධාන වශයෙන්ම දහවැන්නෙන් ඇති වෙන සුබඵලදායක තත්වය හෝ අසුඵලදායක තත්වය තීව්‍රකරන්න අහිතකර ග්‍රහ පිහිටීම් දෙකක් පිහිටලා තියෙන එකක් තමයි ප්ලූටෝ ග්‍රහයාගේ දහවැන්නේ ගමනත් රාහු ග්‍රහයාගේ දෙවැන්නේ ගමනත්. මේ නිසා මේෂ ලග්න හිමිය ඔබ හැකිතාක් අඩුවෙන් කතා කරලා වැඩියෙන් වැඩ කළොත් ජයග්‍රහණ ලබන්න පුළුවන්. පැහැදිලිව. අඩුවෙන් කතා කරනවා කියලා කියන්නේ සාම්ප්‍රදායික කතාව කියන්නේ කතා නොකර ඉන්නවා කියන එක නෙමෙයි. ඔබට එන අභියෝග වලට වචනෙන් උත්තර දෙනවට වඩා ඒවට ක්‍රියාවෙන් උත්තර දීම තමයි හොඳම උත්තරේ වෙන්නේ. ඒ කියන්නේ වචන හරඹ නෙමෙයි ඕනේ ක්‍රියා හරඹ. ඒක කරගන්න පුළුවන්. ඊළඟට ඔබ මේ ඉදිරි කාලයේදී කැමැති වුණත් අකමැති වුණත් විධිමත් ආකාරයෙන් හෝ අවිධිමත් ආකාරයෙන් වෘත්තීමේ වශයෙන් ජයග්‍රහණයක් ලබන්න පුළුවන් විදිහේ අලුත් විෂයන් ඉගෙන ගැනීම සඳහා යොමු වීමට බල කරලා තියෙනවා ඔබේ ග්‍රහචාරයේ විසින්.
බල කරනවා කියලා කියන්නේ එවැනි අලුත් දැනුමක් ගත්තේ නැත්නම් විශේෂඥ භාවයක් ලබා ගත්තේ නැත්නම් ඉදිරියට යන්න බැහැ කියන එකයි මේකෙන් පෙන්න කතන්දරේ. ඒ විතරක් නෙමෙයි එවැනි යාමට අවශ්‍යතාවය තියෙන අයට පහසුවෙන් යන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම දැන් මේ කාලේ මේ COVID-19 වෛරසය හින්දා සාමාන්‍ය තත්ත්වයේ පෙන්වන්නේ ලෝකයේ විදේශ රටවල් වලට යන්න එන්න බෑ විදේශ රැකියා වෙළඳපළ බිඳ වැටලා කියලා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. මේෂ ලග්න හිමියන්ට විශේෂ වරප්‍රසාදයක් තියෙනවා විදේශ රටවල් එක්ක සම්බන්ධකම් ඇති කරගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්නත් විදේශ මුදල් ගෙන්වා ගැනීමේ රැකියාවලට නිරත වීමටත් දැන් අද අපි දන්නවා ෆොරින් කරන්සි කියන එක විදේශ මුදල් උපයා ගැනීමට මේ රටෙන් ඈතට ඉගිල්ල යන්න ඕනේ නැහැ. ඒකට අන්තර්ජාලය හරහා විශාල වශයෙන් මුදල් උපයන ව්‍යාපාර තියෙනවා. ඒ විදිහට නිර්මාණාත්මකව හිතුවොත් මේෂ ලග්න හිමියාට විදේශ මුදල් ලබා ගැනීමත් විදේශ රැකියාව ලබා ගැනීමත් කියන අවස්ථා දෙකම ඉෂ්ට කරගන්න පුළුවන්. ඊළඟට රාහු ග්‍රහයාගෙන් මම කලින් කිව්වා වගේ ඔබේ ආහාර පාන රටාව, වචන සහ ඔබේ කුටුම්බය කෙරෙහි තියෙන ඇල්ම අවම කරගන්නේ නැතුව ඒවායේ නිසි මධ්‍යස්ථ වේගයෙන් ක්‍රියාත්මක වීමත් දසවනේ ලැබෙන බලය ලබා ගැනීමට හොඳ පිහිටීමක්. ඒ වගේම අමතක කරන්න එපා කේතු ග්‍රහයා පිහිටන්නේ ඔබේ කේන්දරයේ අටවැන්නේ. කේතු ග්‍රහයා අටවැන්නේ ඉන්නකොට සාමාන්‍යයෙන් විශේෂයෙන්ම මේ හැමේ රෝග, ඉකිලි කිසිලි ආදී ශරීරයේ ආවරණිත ස්ථානවල සමේ රෝග හට ගැනීමටත්, গুপ্ত රෝග ඉස්මතු වීමටත් ඒක හේතුවක් වෙනවා. එතකොට මේ গুপ্ত රෝග ඉස්මතු වීමටත් බලපානවා ඔබේ ආහාර පාන රටාව. ඉතින් රාහු ග්‍රහයා සෑදී පැහැදී ඉන්නවා අපත්‍ය ආහාර පානයක් ගත්තොත් වහාම අටවැන්න තුලින් ඔබේ ශරීරයට හානියක් ඇති කරන්න. එතකොට ඊළඟට 11 වෙනිනේ පිහිටනවා නෙප්චූන් ග්‍රහයා. නෙප්චූන් ග්‍රහයාගෙන් පෙන්වන්නේ නිර්මාණශීලී භාවය, ආකර්ෂණීයශීලී භාවය, ඒ වගේම ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී ප්‍රඥාවන්ත භාවය පාවිච්චි කරමින් එම ප්‍රශ්නෙන් ජය ගන්න සහ ඔබට එරෙහි ප්‍රතිවිරුද්ධ බලවේග අවනත කර ගැනීමේ හැකියාව. මේ මොහොතේ මේෂ ලග්න හිමියන්ගේ කේන්දරයේ නෙප්චූන් ග්‍රහයා ඊටාම බලවත්ව 11 වෙනිනේ ගමන් කරනවා. එතකොට ඔබ සතු වශීකාරක බලය මම මේ කියන්නේ අනික් අය මේ රවට්ටන්න කියන එක නෙවෙයි. අපි කියන අන්දනවා කියලා. අන්දන්න නෙවෙයි. ඔබේ අභ්‍යන්තර ශක්තියන් වැඩි කරගත්තොත් අභියෝග කරන අය ප්‍රශ්න මතු කරන අයව මෙල්ල කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් වෙන්නේ භෞතික බලයකින් නෙමෙයි මානසික බලයකින්. ඒ ඇති කරගන්නත් මේ කාලේ හොඳ පිහිටීමක් තියෙනවා. දැන් සාම්ප්‍රදායික ජ්‍යොතිෂයේදී සාමාන්‍යයෙන් කියන්නේ මකර රාශියට පිවිසෙන ගුරු නීච භාවයටපත් වෙනවායි කියලා. එතකොට මම සමහර මේෂ ලග්න හිමියන් මම ඇත්තටම මේ 2021 අවුරුද්දට ලග්න පලාපල විස්තරයක් කරන්න මුලදී සූදානම්කින්වත් අපේක්ෂාවෙන් හිටියෙත් නැහැ. නමුත් අවසන් මොහොතේදී තමයි ඒ තීරණය ගත්තේ. විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක මේක අපි කරනවා කියලා. ඔය ග්‍රහමාරු වෙනවත් එක්කම බොහෝ දෙනෙක් පෞද්ගලික කේන්දර බලන අය අහන පොදු ප්‍රශ්නයක් හැට තිබුණා. රස්සාව නැති වෙයිද? තත්වයෙන් පහත වැටෙයිද? ඉතින් අපි අහනවා ඇයි එහෙම කියන්නේ කියලා. නෑ මේ ගුරු ග්‍රහයා 10 වෙනි නීච වුණාම තනතුරු ආදීන් පහත වැටෙනවානේ කියලා. ඉතින් එවැනි සිල්ලර විදිහට ජ්‍යොතිෂය පාවිච්චි කරන්න බෑ. එහෙම එකක් වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ මොහොතේදී ගුරු ග්‍රහයාගේ ඔය උච්ච නීච භාවයන්ට වඩා ග්‍රහයා ගෝචර වෙන රාශිය, ඒ ග්‍රහයා ගෝචර වෙන නැකත, ඒ නැකත් පතය, ඒ ශක්ති ස්ථාන තමයි වැදගත් වෙන්නේ. ඒ අනුව ගත්තාම කේන්දරයේ දසවැන්නාධිපතියා, නවවැන්නාධිපතියත් සමග එකට එකතු වීම විශිෂ්ට යෝගයක්. ඒ වගේම මෙතෙක් ඔබ අතගසපු නැති අලුත් රැකියා ආදායම් මාර්ග කෙරෙහි නිර්මාණශීලීව හිතන නෙප්චූන් ග්‍රහයා ඔබට සංකල්ප දෙනවා. කියන්නේ පරණ ක්‍රමයටම පරණ රස්සාවම පරණ ව්‍යාපාරයම කරනවට වඩා නිර්මාණශීලීව හිතන්න, නිර්මාණශීලීව ආදායම උත්පාදනය කරගන්න. දැන් 11 වෙනින් පෙන්වන්නේ අපි කරන ඕන කටයුත්තක අවුට්පුට් එක. නැත්තම් අවසන් ප්‍රතිඵලය, ප්‍රතිලාභය. ප්‍රතිලාභය නිර්මාණශීලීවයි ලැබෙන්නේ. සාම්ප්‍රදායික ක්‍රමයට නෙවෙයි. ඒතර මේෂ ලග්න හිමියන්ට හැකියාව තියෙනවා නිර්මාණශීලීව හිතලා 2021 අවුරුද්දට මුහුණ දෙන්න. ඒ වගේම රාහු ග්‍රහයෙන් ඇති වෙන අර අතිදහවනකාරීත්වය පාලනය කරගන්න. ඒ වගේම කේතු ග්‍රහයෙන් ඇති කරන නිදන්ගත ප්‍රකෘති තත්වයේ තියෙන නිදන්ගත රෝග ඉස්මතු වීම වළක්වා ගන්න. මෙන්න මේ පැති වලින් මේ නෙගටිව් පැති ටික වළක්වා ගත්තොත් ඔබේ රැකියාව වෘත්තිය සම්බන්ධයෙන් මේෂ ලග්න හිමියන්ට තාම ජයග්‍රහී ගමනක් යන්න පුළුවන්. 2021 සමස්තයක් හැටියට ගත්තොත් නිර්මාණශීලී මනසක් තියෙන මේෂ ලග්න හිමියන්ට මේක විජයග්‍රහී වර්ෂයක් හැටියටයි හඳුනා දිය හැක්කේ නිසක වශයෙන්. අපි මේෂ ලග්න හිමියන්ට සුබ පතනවා. අලුතෙන් හිතන්න, නිර්මාණශීලීව හිතන්න, ගතානුගතික චින්තනය බැහැර වෙන්න කියනවා නෙමෙයි. එම ඔබට හුරු චින්තන ධාරාවේ ඉන්න අතරේ අලුත් පැති වලින් උත්තේජනයක් ලබන්න. ඒ පැත්තෙන් තමයි යන්න පුළුවන්. පරණ ක්‍රමයටම යන්න බෑ කියන කාරණේ තාම පැහැදිලි. ඉතින් අලුත් ගමනක් යන්න කියලා අපි මේෂ ලග්න හිමියන්ට සුබ පතනවා. ස්තුතියි.
අපි දැන් ඊළඟට පිවිසෙන්නේ වෘෂභ රාශියට 2021 අවුරුද්ද වෘෂභ ලග්න හිමියන්ට මොන ආකාරයෙන්ද බලපාන්නේ කියන විග්‍රහයටයි අපි පිවිසෙන්නේ. මුලින්ම අපි බලමු වෘෂභ ලග්න හිමියාගේ කේන්දරයේ ග්‍රහයන් පිහිටන්නේ කොහොමද කියලා. රාහු ග්‍රහයා ලග්නයේ මතත්, කේතු ග්‍රහයා 7 වෙන්නේ, යුරේනස් ග්‍රහයා 12 වෙන්නේ, නෙප්චූන් ග්‍රහයා කේන්දරයේ 10 වෙන්නේ, ඒ වගේම ගුරු, ශනි සහ ප්ලූටෝ ග්‍රහයන් ඔබේ කේන්දරයේ 9 වෙන්නේ පිහිටා සිටියේදී තමයි අපි මේ පලාපල කතනට යොමු වෙන්නේ. ඒ අනුව ගත්තාම කේන්දරයේ අපි අර කියන අදෘශ්‍යාර්ධය කියලා කියනවා. ඒ කියන්නේ ආලෝක පැත්ත තමයි 10 වෙන්නෙන් පෙන්වන්නේ, අඳුර පැත්ත තමයි 4 වෙන්නෙන් පෙන්වන්නේ. වෘෂභ ලග්න හිමියන්ගේ කේන්දරයේ මේ අවස්ථාවේදී දිගු කාලීන ගමන් නැති ග්‍රහය අපි හැට ගත්තාම යුරේනස්, නෙප්චූන්, රාහු, කේතු, ගුරු, ශනි මේ ග්‍රහ තමයි දිගු කාලීන. ප්ලූටෝ දිගු කාලයක් යන රාශියක් මාරු කරන්නේ. ඒ දිගු ගමන් නැති ග්‍රහයෝ සියලු දෙනාම පාහේ තැන්පත් වෙන්නේ ආලෝක පැත්තේ. කියන්නේ දෘශ්‍යාර්ධයේ පැත්තේ. අදෘශ්‍යාර්ධයේ පැත්තේ ග්‍රහයන් තැන්පත් වෙන්නේ නැහැ. මේක මේ ටොලමියාන ජ්‍යොතිෂයේදී යම්කිසි ජ්‍යාමිතික ලක්ෂණයක් හැට සලකනවා වෘෂභ ලග්න හිමියන්ට පලාපල කියනකොට. මොකද කේන්දරේ අපි ගත්තොත් එහෙම 2, 3, 4, 5, 6. ওই ස්ථාන කිසිවක දිගු කාලින ගමන් නැති ග්‍රහයෝ තැන්පත් වෙන්නේ නැහැ. දිගු කාලින ගමන් නැති සියලු ග්‍රහයෝ තැන්පත් වෙන්නේ ආලෝක පැත්තේ. දෘශ්‍යාර්ධය කියන පැත්තේ තැන්පත් වෙන්නේ. එතකොට මේකෙන් එළඹෙන වැදගත්ම රහස් පණිවිඩයක් තියෙනවා. ඒ තමයි මේ වෘෂභ ලග්න හිමියාට දිගු කාලීන නිද්‍රාවකින් පස්සේ කල එළියට එන්න බල කරන අවස්ථාව. ගල් ගුහාවකවත් හැංගිලා බේරෙන්න බෑ. රැකියාවෙන්, ව්‍යාපාරයෙන්, කර්මාන්තයෙන් හෝ ඔබේ සහජ කුසලතා වලින් හෝ ඔබ එළියට අදිනවා. ඇදලා දෛවය අනුව ඔබට උරුම දේ විතරක් නෙමෙයි, ඔබ මේ භවයේදී ඇති කරගත්ත ක්‍රියා කෞශල්‍ය අනුව ඔබට ලැබිය යුතු දේ, දෙසව් තත්ත්වයේ තියෙන දේවල් ලබා ගැනීමේ අවස්ථාව තමයි 2021 අවුරුද්දේ ආරම්භයේ සිටම වෘෂභ ලග්න හිමියන් ඇති කළ දෙන්නේ. ඒ වගේම හොඳ වගේම නරකක් තියෙනවා මේකේ. යම් වෘෂභ ලග්න හිමියෙකුට මේ කාලයේදී අනිත් විපාකයක් දෙන නිමිතව තියෙනවා නම් ඒ කර්ම විපාක හොරෙන් රහසිගතව විඳලා හමාර කරන්න ටිකක් අමාරුයි. ප්‍රසිද්ධියම තමයි විඳලා හමාර කරන්න වෙන්නේ. ඒ කියන්නේ හැමදේම මෙතනින් එහාට ඔබේ ජීවිතය සමාජයේ ඉදිරියේ රඟ දක්වන වේදිකා නාට්‍යයක් වගේ. නැත්නම් එලිමහන් රංගපීඨයක එලි දක්වන නාට්‍යයක් හැටියටයි ඔබේ ජීවිතේ 2021 අවුරුද්ද පුරාම පේන්නේ. ඒතර ඔබ කරන හැමදේම සමාජයට පේනවා. හොඳ දේ කළොත් සමාජයෙන් ඔබට හොඳ දේ ලැබෙයි. නරක දේ කළොත් අමතක කරන්න එපා. ඔබ ගල් ගුහාවක් ඇතුලේ ඉඳන් රහසිගත දෙයක් කරත් ඒක ඊටාම ඉක්මනින් එළියට එනවා. මේක තමයි වෘෂභ ලග්න හිමියන්ට දෙන්න තියෙන වැදගත්ම පණිවිඩය. එතකොට හොඳ දේ කළොත්, සාර්ථක දේ කළොත් ඔබට නිසකෙන් හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්. නරක දේ, අයස දේ කළොත් නිසකෙන්ම ඒ හේතුකටගෙනම දැඩි අපකීර්තියටපත් වීමේ හැකියාවකුත් මේකම ලබනවා. ඒ වගේම රාහු ග්‍රහයාගේ ලග්නයේ මත පිවිසීම, කේතු ග්‍රහයාගේ 7 වැන්නේ පිවිසීම නරකයි කියන බිහිති ඇති කරගන්න එපා. වෘෂභ ලග්න හිමියෝ ඒක හේතුකයි. ඒ කිසිම පදනමක් නැති කතාවක්. වෙනදාට වඩා වෘෂභ ලග්න හිමියන්ගේ තුළ ක්‍රියාශීලී භාවය, එළියට එීමේ ගතිය වැඩි. ඒ වගේම කේන්දරයේ 9 යන්නේ හටගෙන තියෙන සෙනසුරුගේ, ගුරුගේ, ප්ලූටෝගේ සංයෝගය විශිෂ්ටයි. මේ 9 යන්නට මේ ග්‍රහයෝ තුන්දෙනාම බලවත්. විශේෂයෙන්ම මකර රාශිය කියන කාරණයට වඩා භවස්ථානයක් යට ගත්තාම සෙනසුරුගේ බලය, ගුරුගේ බලය තාම හොඳයි 9 යන්නේ. මම අර මේෂ ලග්න හිමියන්ට කිව්වා වගේම අලුතෙන් යම් විෂයන් ඉගෙන ගැනීමට උසස් අධ්‍යාපනයේ නැඹුරු වෘෂභ ලග්න හිමියන්ට මේක හොඳ කාලයක්. ඒ වගේම විදේශගත වීම හෝ විදේශගත නොවී හෝ විදේශ ධනෙ පේීමට, විදේශ රැකියාව ලබා ගැනීමට. අද තාක්ෂණික හින්දා කවුරක්වත් ප්ලේන් එකකින් ගිහිල්ලා රස්සාවල් කරන්න බලන්නේ නැහැ. හුඟ දෙනෙක් බලන්නේ මේ ඔන්ලයින් කමෙන්ට් රස්සාවල් කරන්න. ඒක යුගය වෙනස් වෙලා තියෙන්නේ. ඇත්තට මේ යුගය වෙනස් කරපු ග්‍රහය තමයි යුරේනස්. 2017 අවුරුද්දේ අප්‍රේල් මාසයේ 8 වෙනිදා යුරේනස් මේෂ රාශියට එනවත් එක්කම ලෝකේ නවීකරණය වෙනවා, නවීකාරක වෙනවා. මිනිස්සුන්ට ගෙවල් වල ඉඳලාම රස්සාවල් කරන්න වෙනවයි කියන පොරකතනේ මම වරින් වර කරලා තිබුණා. ඒක අද ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙටම පොදුයි. ඉතින් එවැනි රැකියාව අවස්ථා ලබන්නත්, වෙළඳ ව්‍යාපාර කටයුතු කිරීමටත් මේ කාලේ වෘෂභ ලග්න හිමියන්ට හොඳ කාලයක් තියෙනවා. විශේෂයෙන්ම විදේශ වෙළඳපොළ ඉලක්ක කර ගැනීම හෝ විදේශිකයන් ඉලක්ක කර ගැනීම හෝ උසස් අධ්‍යාපනය ආදී නිමිති කරගෙන යන ගමනක් තියෙන වෘෂභ ලග්න හිමියන්ට මේ කාලේ ඉතාම හොඳයි. නමුත් අවශ්‍යදායක තත්වයක් තියෙනවා. යුරේනස් ග්‍රහය ඔබේ කේන්දරයේ තැන්පත් වෙන්නේ 12 වෙන්නේ. 12 වෙන්නේ යම්කිසි ග්‍රහයක ගෝචර වීමේදී 12 වෙන්නේ නිවිත කාරණා කීපයක් වෙනක් තමයි නිନ୍ଦ කියන කාරණේ. යුරේනස් වගේ තරමක මෘදු නොහු, සෞම්‍ය නොහු,
තරමක රැඩිකල් ලක්ෂණ තියෙන ආක්‍රමණශීලී ස්වභාවයක් තියෙන ග්‍රහයෝ 12 වෙනි යනකොට නිින්දට සහ මානසික සංහිඳියාවට දැඩි බාධාවක් ඇති කරලා දෙනවා. ඒ වගේම විවාහක අයගේ ලිංගික ජීවිතයට යුග ජීවිතයේ සතුට කෙරෙහි යම්කිසි පීඩනකාරී තත්ත්වයක් ඇති කරලා දෙනවා. මේවා පාලනය කරගන්න පුළුවන් තමන් ඒවා දැනගෙන අවශ්‍ය පිළියම් බෙදුවොත්. ඒ වගේම මේ මොහොතේදී රාහු ග්‍රහයක් ඉන්න හින්දා ලග්නයේ මත රාහු ඇති කරන උත්තේජනයත් යුරේනස් ග්‍රහය 12 වෙනි ඇති කරන පීඩනයක් දෙක එකට එකතු වුණොත් අර ලැබෙන්න තියෙන සුබ ප්‍රතිඵල වෙනුවට යම් අයසක් අපකීර්තියක් ඔබේ ප්‍රතිරූපයට හානි කරන දෙයක් සිදු වෙන්න පුළුවන්. ඒකෙන්ද හරියට දැනගෙන මේ ගමන ගියොත් වෘෂභ ලග්න හිමියන්ට තමන්ගේ උසස් අධ්‍යාපනය රැකරක්ෂා කටයුතු ආදී හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ වගේම ගෘහ ජීවිතය හෝ විවාහය සම්බන්ධයෙන් පාරදෘශ්‍යභාවයකින් යුතුව ක්‍රියා කිරීම වැදගත් වෙනවා. ඒ කියන්නේ රහසිගත සම්බන්ධතා පැවැත්වීම හෝ මේවා කාටවත් දැනගන්න හම්බෙන්නේ නැහැ හොරෙන් කරන්න කියලා හිතාගෙන දේවල් කරොත් ඔබ අමාරු වැටෙනවා. මොකද ඔය එළියට එනවා වෙනදාට වඩා බොහොම වේගයෙන්. සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෘෂභ ලග්න හිමියන් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඉරුආරාධ්‍ය වගේ රෝග, සයිනසයිටිස් වගේ රෝග තත්ත්ව, කෝටර ප්‍රදාහය වගේ රෝග තත්ත්ව, ඒ වගේම කෙටි කාලීන සහ දිගු කාලීන හිසරදිය වගේ රෝගාබාධ වලට ගොදුරීමේ වැඩි හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම වාස්තුමය නීති පිළිපදිනවා නම් නිදා ගැනීමේදී නිශ්චිත දිශාවට නිශ්චිත අඳක නිශ්චිත දිශාවකට නිදා ගැනීම වැදගත් වෙනවා. විශේෂයෙන් උදාහරණයකට කිව්වොත් එහම ඔය උතුර ඊශාන ගිනිකොන කරන දිශාවල් නින්දේදී මගහැරිය යුතුයි. එහෙම කළොත් අර එන්න තියෙන පීඩාවල් යම් ප්‍රමාණයකට අවම කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. ඊළඟට වෘෂභ ලග්න හිමියාට කියන්න තියෙන වැදගත්ම පණිවිඩය තමයි ඔබගේ සහජ කුසලතාවයන් සහජ හැකියාවන් මේ කාලේ තමයි එළියට ගන්න ඕනේ. මේ කාලේදී මේව එළියට දැම්මේ නැත්නම් ආයි ඔබට මේක එළි දක්වන්න අවස්ථාවක් එන්නේ නැහැ. ඒවා අපි කියනවා භාවිතර නොගත්ත කුසලතාවයන් හැටියට අහෝසි වෙලා යනවා. ඒ හින්දා ඔබ මේ මොහොතේදී එළියට එන්න ඕනේ. හැකියාවන් පෙන්වන්නත් ඕනේ, දක්ෂතා පෙන්වන්නත් ඕනේ. කුසලතාවය තියෙනවා නම් අවස්ථාවක් නැත්නම් කුසලතාවය මුල් කරගෙන අවස්ථාව නිර්මාණය කරගෙන මේ ගමන යන්නත් ඔබ ඉදිරියට එන්න ඕන කාලයක්. ඒ කියන්නේ ඔබ කොච්චර මේ යථාර්ථයෙන් පලා යන්න හැදුවත් ඒක කරන්න බෑ. ඔබ මේ தත්ත්වයට අභියෝගයට මුහුණ දීලා රැකියාවෙන් අධ්‍යාපනයේ ඔබේ සහජ හැකියාවන්ගෙන් එළියට එන්න පුළුවන් හොඳ කාලයක් හැටියටයි මේ කාලේ වෘෂභ ලග්න හිමියන්ට පෙන්වන්නේ. දිගු කාලයකට පස්සේ මේ සුබ තත්ත්වය වෘෂභ ලග්න හිමියන්ට උදා වෙලා තියෙනවා. ඒ වගේම ප්ලූටෝ ග්‍රහයාගේ ගෝචර වීම කේන්දරේ 9 වෙන්නේ නෙප්චූන් ග්‍රහයාගේ ගෝචර වීම කේන්දරේ 10 වෙන්නේ රැකියාව ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔබ යම්කිසි මුලාවකටපත් කිරීමට මෝහයකටපත් කිරීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන ඉලූෂන්ස් කියලා මේ වැරදි මත ඔළුවට එනවා. දැන් මම මේ රස්සාව කළා ඇති මම දැන් මේක මාරු කරන්න ඕනේ. මම මේ මෙතන හිටිය ඇති තව තැනකට යන්න ඕනේ. ගිහින් බලන්න ඕනේ. එහෙම අත්හදා බැලීම් කරන්න පුළුවන් කාලයක් නෙමෙයි වෘෂභ ලග්න හිමියන්ට. තමන්ට ලැබිලා තියෙන දේ, බාරගත්ත දේ අකුරටම නිර්මාණශීලීව ඉදිරිපත් කරනවා මිසක් මේ කෙටි කාල අවුරුද්දේදී අත්හදා බැලීම් කිරීමට හෝ තව තවත් අවස්ථාවන් හොයමින් කල්ගත කිරීම තේරුමක් නැහැ. දැන්ට ඔබ රැකියාවක නිරත නම් ඒ දේ වඩා හොඳින් ඉෂ්ට කිරීම තමයි ඔබේ ජයග්‍රහණයට හේතු වෙන්නේ. රැකියාව විරහිත කෙනෙක් නම් රැකියාවක් හොයමින් කල්ගත කරනවට වඩා තමාගේ කුසලතාවය මුල් කරගෙන අර මම කලින් විස්තර කළා වගේ ගුරුගේ සනිගේ සංයෝගයේ තියෙන හින්දා නම යන්නේ එය ඔබට අවියක් කරගෙන උපකරණයක් බවට පත් කරගෙන අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ අර්ථයෙන් ගත්තොත් වෘෂභ ලග්න හිමියන්ට 2021 වසර නරක අවුරුද්දක් නෙමෙයි සුබ වර්ෂයක් හැටියට නම් කරන්න පුළුවන්. හැලහැප්පීම් අධික වුණත් විශේෂයෙන්ම ආදායම් ඉපදීම සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් හොඳ කාල පරිච්ඡේදයක් හැටියටයි පෙන්වන්න කරන්නේ. අපි දැන් ඊළඟට පිවිසෙන්නේ මිථුන ලග්නයට 2021 අවුරුද්ද බලපාන්නේ කොහොමද කියලා ග්‍රහචාරය බලන්න. මිථුන ලග්න හිමියන්ට ග්‍රහචාරය පිළිබඳව මේ විග්‍රහ ඉදිරිපත් කරන කලින් පොඩි පැරණි කියමනක් මතක් වුණා මට. අර සුප්‍රකට කියමනක් තියෙනවා සිදුවීම් හටගන්නේ සිනාසීමට හෝ හැඬීමට නොව තේරුම් ගැනීමටයි කියලා. මම මේ පොඩි පූර්විකාවක් ගත්තේ මිථුන ලග්න හිමියන් වෙනුවෙන් පලාපල කියනකොට මේ අවස්ථාවේදී මගේ පැත්තෙන් සර්ව සුභවාදී අදහස් හෝ සර්ව අසුභවාදී අදහස් හෝ නිකුත් වෙන්නේ නැහැ. නමුත් සමස්තයක් හැර තියෙන ග්‍රහචාරය විග්‍රහ කිරීම මිසක් අපිට කෙනෙක්ව සිහින ලෝකයක අතරමං කරන්නත් බෑ. ඒ වගේම මහා භයංකර නරකාදී එක කළුවර අඳුරු පාතාලයකට ගිහිල්ලා හිර කරන විදිහේ අර නෙගටිව් දේවල්ම කියන්නත් බෑ.
හැබැයි පේන දේ නොකිය ඉන්නත් බෑනේ. පේන දේ කියන්න වෙනවා. පේන දේ කීමේදී මම මේ උත්සාහ කරේ මේ විස්තරයේදී ඔබ තේරුම් ගැනීම පමණයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන දේවල් එක්ක ඔබේ මානසික කඩාවැටීම ඇති කර ගැනීම හෝ අනවශ්‍ය විදිහට දේවල් ඔබේ දැනට කරමින කටයුතු බාධා කර ගැනීමක් නෙමෙයි. මොකද ඇත්ත ඇති සැටින් දැන ගැනීම තමයි තියෙන්නේ. මේ මිථුන ලග්න හිමියන්ගේ මේ මොහොතේදී රාහු ග්‍රහයා ගෝචර වෙන්නේ 12 වෙන්නේ. යුරේනස් ග්‍රහයා ගෝචර වෙන්නේ 11 වෙන්නේ. නෙප්චූන් ග්‍රහයා ගෝචර වෙනවා කේන්දරේ 9 වෙන්නේ. සෙනසුරු ගුරු ප්ලූටෝ කේන්දරේ 8 වෙන්නේ ගෝචර වෙනවා. ඒතර කේතු ග්‍රහයාත් ගෝචර වෙන්නේ රෝගස්ථානයේ නැත්නම් සතුරු ස්ථානයේ කියන 6 වෙන්නේ. මේ සමස්ත ග්‍රහ පීඨයම අපිට බැලු බැලමට ගත්තත් මිථුන ලග්න හිමියන්ට සෑහෙන අභියෝග මැද්දේ සෑහෙන පීඩාවන් මැද්දේ දුෂ්කර කාලයක් මැද්දේ ජීවත් වෙන්න වෙනවයි කියන ඉඟි හැම පැත්තකින්ම පළ වෙලා තියෙනවා. දැන් මේ දුෂ්කරතාවයන් එනවයි කියලා කියන්නේ ඔබ විනාශයි කියන එක නෙවෙයි. එන්න තියෙන දුෂ්කරතාවයන් කලින් හඳුනාගෙන ඒ සඳහා සූදානම් වීමට කරන සිහි කැඳවීමක් හැටියටයි මේ පලාපල විස්තරයේ මිථුන ලග්න හිමියාට මම ඉදිරිපත් කරන්නේ. දැන් රාහු ග්‍රහයාගේ 12 වෙනි ගෝචර වීම ඉදිරි වසරක කාලයේදී මිථුන ලග්න හිමියන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන දෙයක්. යුරේනස් ග්‍රහයාගේ 11 වෙනි ගෝචර වීම 2024 වසර වෙනකම්ම බලාපොරොත්තු නොවන දෙයක්. මම එතනින්ම කැමතියි මේ පලාපල කතනේ පටන් ගන්න. 11 වෙනි කියලා කියන්නේ කේන්දරයක තියෙන අපි කරන ඕනෑම කටයුත්තක අවසන් ප්‍රතිඵලයේ භුක්ති විඳින ස්ථානය. එම ස්ථානයේ යුරේනස් වගේ ග්‍රහයෙක් ඉන්නකොට වෙනද තරම් පහසු නැහැ දේවල් පහසුවෙන් ලබන්න. එතකොට අරගල කරන්න වෙනවා. අපි කියනවා හැම විටම හැප්පෙන්න වෙනවා. ගැටීම් මැද්දේ. අරගල කරන මැද්දේ. ඉල්ලීම් නෙමෙයි ගැටෙන්න වෙනවා. සිත්ඇවුල් මැද්දේ, කරදර බාධක මැද්දේ තමයි ඕනෑම දෙයක් ලබන්න වෙලා තියෙන්නේ. ඒක තමයි මේ ග්‍රහචාරයේදී ඔබට දෙන අභියෝගය. ඒ කියන්නේ කිසිම දෙයක් පහසුවෙන් සුමටව ලබා ගන්න බෑ. ඒ සඳහා සෑහෙන අරගලයක් කරන්න වෙනවා. දුෂ්කරතාවයන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේකෙන් කියන්නේ එම අරගලයට, එම අභියෝගයට, දුෂ්කරතාවයන්ට මුහුණ දීම සඳහා ඔබේ අභ්‍යන්තර ශක්තියන් සහ අභ්‍යන්තර උපක්‍රමික බලවේග සකස් කරගන්න බැරි වුණොත් මේ වසර පුරාම ඔබට පරාජිතෙක් ලෙසටයි ජීවත් වෙන්න වෙන්නේ. විශේෂයෙන්ම රැකියාවක් කරන කෙනෙක් නම්, වෙළඳ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම්, නැත්නම් තමන්ගේම ස්වයං රැකියාවක් කරන කෙනෙක් නම් හෝ තවත් ආයතනයක තවත් කෙනෙක් යටතේ වැඩ කරන කෙනෙක් වුණත්, කුමන තරාතිරම කෙනෙක් වුණත් අනෙක් අයට පහසුවෙන් ලැබෙන දේ ඔබට පහසුවෙන් ලැබෙන්නේ නැහැ. දැන් කෙනෙකුට උසස් වීමක් ලැබෙන්න පුළුවන් අනපේක්ෂිතව. එතකොට ඔබට සුදුසුකම් තියන වෙන්න පුළුවන්. නමුත් ඔබට ඒක හම්බෙන්නේ නැහැ. එතකොට මේකෙදි ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි ඔබට කිසිවක් පහසුවෙන් ලැබෙන්නේ නැහැ. එතකොට දැන් මෙතන අනික් කෙනාට හම්බ වීම ඔබට ඊර්ෂ්‍යාවට හේතුවක් කරගත්තොත් 6 වෙන්නේ සිටින කේතු ග්‍රහයා විසින් ඔබව තවත් අගතින් අගතිරපත් කරලා එක පැත්තෙන් ඔබව කායිකව සහ මානසිකව රෝගී බවට පත් කරනවා. අනික් පැත්තෙන් නැති හතුරු රාශියක් ඔබවට හදලා දෙනවා. කේතු වගේ ග්‍රහයක 6 වෙනි ඉන්නකොට විශේෂයෙන්ම ස්ත්‍රියක් නම් ගර්භාෂයගත රෝග, ඔසප් චක්‍ර ආශ්‍රිත රෝග, මේ නිර්නාල ග්‍රන්ථි ආශ්‍රිත රෝගාබාධ, ඒ වගේම හෝමෝන නිෂ්පාදනය සහ ඒ ආශ්‍රිත ක්‍රියාවලියේ අඩපණ වීම, පරිවෘත්තීය ක්‍රියාවන්හි අඩපණ වීම සහ පෙනෙන නොපෙනෙන සතුරන් නැතිවීමේ හේතුවක්. ඒ වගේම නිදංගත රෝග ඉස්මතු කිරීමේ හේතුවක්. එතකොට ඔබේ ග්‍රහචාරය අනුව සිදුවන සමාජමය ප්‍රතිලාභ ලබා ගැනීම, ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම දුෂ්කර වෙනකොට පහසුවෙන් හම්බ වෙනකොට ඔබ මේ කෙරේ ඊර්ෂ්‍යාවක් ඇති කරගත්තොත්, ඒක වළක්වන්න උත්සාහ කළොත්, ඒ සඳහා කුඩු කේඩුවන් දෙමින් හැසිරෙන්න පටන් ගත්තොත් 6 වෙනින් ඔබට කේතු විශාල පීඩනයක් ඇති කරලා ඔබව ශාරීරිකව හා මානසිකව බිමට ඇදලා දානවා. අනිත් පැත්තෙන් ඔබේ කේන්දරයේ 12 වෙනින් ඉන්න රාහු ඔබව නීතිමය ගැටලුවකට පටලවන්නත් පුළුවන්. නැත්තම් මෙතෙක් ඔබ භුක්ති විඳීමේ ගැන රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් හෝ ඔබ සතු වටිනාම සම්පත් අහිමි කරවීමේ දෙයක් බටපත් වෙන්න පුළුවන්. දැන් බලන්න මේක වෙන්නේ ග්‍රහයෝ හින්දාද? නෑනේ. මේක සිද්ධ වෙන්නේ එළඹෙන තත්ත්වය තත්වාකාරයෙන් තේරුම් ගන්න බැරුව ඔබ විසින් ඇති කරගන්නා වූ අතිදහවනකාරී හැසිරීමකින් තමයි තියෙන දේත් ඔබ නැති වෙලා යන්නේ. මෙන්න මේකයි මිථුන ලග්න හිමියෝ මේ වසර කාලයේදී වටහාගත යුතු, තේරුම් ගත යුතු වැදගත්ම පණිවිඩය. එහෙම නැතුව මේ කාලේ මිථුන ලග්න හිමියන්ට රස්සාවෙන් හොඳයි, සෞඛ්‍යයෙන් හොඳයි, අධ්‍යාපනයෙන් හොඳයි කියන සාමාන්‍ය සරල පලාපල කතනයට වඩා තියෙන දේ තේරුම් ගැනීමෙන් තමයි පවතින දුෂ්කර තත්ත්වයට මුහුණ දෙමින් දුෂ්කර තත්ත්වයේ මැඩපවා ජයග්‍රහණ ලබන්න පුළුවන් විදිහ අවදිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම මේ කේන්දරයේ 8 වෙනි ගෝචර වෙන සෙනසුරු සහ ගුරු හැම විටම නරක ප්‍රතිඵල ඇති කරන්නේ නැහැ. දැන් මේ ග්‍රහ දෙදෙනා ඔබට අනපේක්ෂිත ජයග්‍රහණත් අරගෙන දෙනවා. විශේෂයෙන්ම පාරම්පරික දේපල. දැන් ඔබට මවගෙන් හෝ පියාගෙන්
නැත්තම් මිය පරලෝකීය ඥාතීන්ගෙන් හෝ රැකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් හෝ ලැබිය යුතු අර ඩිසර්ව් තත්වයේ තියෙන එහෙත් මෙතෙක් නොලැබුණු උසස් වීම වෙන්න පුළුවන්, හිඟවටු වන්දි වරප්‍රසාද වෙන්න පුළුවන්, බැංකු ණය පහසුකම් වෙන්න පුළුවන්, රක්ෂණ වන්දි වෙන්න පුළුවන්. ඒවා පහසුවෙන් ගන්න මේ කාලයේදී හැකියාව තියෙනවා. ඒ පැත්ත පොසිටිව් ධනාත්මකයි. හැබැයි ඒවා ඍණාත්මක ප්‍රතිඵල 10කට එකක් හැටියටයි එන්නේ. හැම විටම මේවා ලැබෙන්නේ නැහැ. එතකොට අර ලැබෙන්න තියෙන හොඳ දේ අරගෙන දුෂ්කරතාවය මැඩ ගැනීමේ අපි කියන හානි ප්‍රතිපූර්ණ කර ගැනීමේ ක්‍රමයකට තමයි යන්න වෙන්නේ. කෙසේ වෙතත් 2021 වසර පුරාම මිතුරු ලග්න හිමියෝ දුෂ්කරතාවයට අභියෝගයට මුහුණ දෙන්න සූදානමින් තමන්ගේ ආත්ම සංයමය, මානසික සංයමය, වාචසික සංයමය සහ කායික සංයමය කියන මේ හතර වැදෑරුම්ම පිළිවෙත් වලින් හැකිතාක් ඔබ ආරක්ෂා වුණොත් මේ නරක කාලයේ පව ඔබට හොඳ පැත්තට හරව ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ සතු වටිනා ලියකියවිලි පරිසම් කරගත යුතු කාලයක්. ඒ වගේම මේ කාලයේදී ඉඩකඩම් සහ දේපල සම්බන්ධයෙන් අවදානම් සහගත ගණදෙනු වලට සුදුසු නැති කාලයක්. ඒ වගේම විශාල පරිමාණයේ ආයෝජන සඳහා ඊතරම්ම සුදුසු නැති කාලයක්. දැන් මේ කාලේ මම ඔබට මීට කලින් කිව්වා බැංකු ණය පහසුකම් ලබා ගන්න පුළුවන් කියලා. ඔව්. ඇතැම් විට මේ ලබන බැංකු ණය පහසුකමක් ඔබට දිගු කාලීන ඇමක් වෙන්න පුළුවන්. උගුලක් වෙන්න පුළුවන්. ඔබට ලොකු මුදලක් ලැබෙන්න පුළුවන් බැංකුවකින් ණයක් හැටියට. හැබැයි මුළු මුදලම ඔබ නාස්ති කරගත්තොත් ඔබට දිගු කාලීන ණයකාරයෙක් වෙන්න පුළුවන්. එවැනි උගුල් මේ 2021 අවුරුද්ද පුරාම ඔබට මුණ ගැහෙනවා. එතකොට මුදලක් ලැබුණොත් ඒක ඇත්තටම ස්ථාවර දේපලකට පරිවර්තනය කරලා, ස්ථාවර දේපල කියන්නේ ඉඩම් හෝ ගෙවල් වගේ දෙයකට පරිවර්තනය කරලා ඒක නැවත පහසුවෙන් විඳන් කරන්න බැරි විදිහේ පරිවර්තනයක් කරගත්තොත් 2022 අවුරුද්දේ සිට ඔබ ජයග්‍රහණය ලබනවා. එහෙම නැතුව ඒවා මුදල් හැටියටම තියාගත්තොත් නැත්නම් වාහන හැටියට තියාගත්තොත් ඒවා ඔබට අහිමි වීමට තියෙන ඉඩකඩ සාපේක්ෂව වැඩි. මේක තමයි මිතුරු ලග්න හිමියෝ තේරුම් ගන්න ඕන වැදගත්ම කාරණය. තේරුම් ගැනීම තමයි හොඳම කාරණේ. ඒ වගේම ආධ්‍යාත්මික ක්ෂේත්‍රය කරා යොමු වෙන්න කැමති මිතුරු ලග්න හිමියෙක් ඉන්නවා නම් මේ කාලේ සාමාන්‍ය සරල භාවනාවක සිට සාමාන්‍ය ධර්මයේ හෝ දර්ශනය හෝ විශ්වය හෝ සම්බන්ධයෙන් හැදෑරීමට මේක අනර්ග කාලයක්. එතකොට මේ හැදෑරීම ඇතුලේ ඔබ මෙතෙක් ඉගෙන ගන්න ලැබුණේ නැති බොහෝ සියුම් විෂයන්, සියුම් සංකීර්ණ දේවල් ඔබට ග්‍රහණය වෙන්න පහසුයි වෙනදාට වඩා. හැබැයි පටන් ගන්න ඕනේ ඔබ තුළින්මයි. ඔබ තුළින්ම පටන් ගත්තොත් මේ අධ්‍යයනය ඉගෙන ගන්න වසර අවසාන භාගය වන විට ඔබ විශාල ඥාන සම්භාරයකට, ප්‍රඥාවන්ත භාවයකට සහ 2022 වසරේ සිට ඔබට ලැබෙන සුබ කාලයට සුදුසෙක් බවට පත් වෙලා ඉන්නේ. මේක තමයි මට මිතුරු ලග්න හිමියන්ට දෙන්න තියෙන පණිවිඩය. නරකම කිව්වලා හිතන්නත් එපා මිතුරු ලග්න හිමියන්ට. හොඳම කිව්වලා හිතන්නත් එපා. පවතින තත්ත්වය තමයි පවතින තත්වාකාරයෙන්ම විග්‍රහ කළා දුන්නේ. හොඳයි, අපි දැන් යමු වෙන්නේ කටක ලග්න හිමියන්ට කොහොමද 2021 අවුරුද්ද බලපාන්නේ කියලා බලන්න. කටක ලග්න හිමියන්ට ඇත්තටම 2021 කියන්නේ ජයග්‍රාහී වර්ෂයක්. 20 අවුරුද්දේ අගභාගයේ වගේම 21 වසරත් ජයග්‍රාහී වර්ෂයක්. ඒ තමයි කාලයකට පසුව කටක ලග්න හිමියන්ගේ කේන්දරේ 11 වෙනි ගෝචර වෙන රාහු ග්‍රහයාගේ පිහිටීම මීට කලින් මම විග්‍රහ කරලා කිව්වා. ඒක ප්‍රබල පිහිටීමක්. කේතු ග්‍රහයාගේ පිහිටීම 5 වෙන්නේ. ඒ වගේම කටක ලග්න හිමියන්ගේ ජීවිතේ දිගු කාලයක් තිස්සේ තිබ්බ ලොකු පීඩාවක් ඉවත් වුණා. ඒක තමයි ගුරු ග්‍රහයා 6 වෙනින් මිදලා 7 වෙනිට පිවිසීම. සෙනසුරු ග්‍රහයාත් දැන් 7 වෙනිේ ගමන් කරමින් ඉන්නේ ඔබේ කේන්දරේ. ඒ වගේම ප්ලූටෝ ග්‍රහයාත් එතනම තැන්පත් වෙලා ඉන්නවා. නෙප්චූන් ග්‍රහයා තැන්පත් වෙනවා කේන්දරේ 8 වෙනිේ. යුරේනස් ග්‍රහයා තැන්පත් වෙනවා කේන්දරේ 10 වෙනිේ. එතකොට මේ ගත්තාම කේන්දරේ කටක ලග්න හිමියෝ වසර ආරම්භ කරන්නේම බැලු බැලමට පේන තාම ප්‍රබල ග්‍රහචාරයක් සහිතවයි. අපි කේන්දරයේ දිශා වශයෙන් ගත්තාම උතුරු දිශාව, ඊශාන දිශාව, ඒ වගේම වයඹ දිශාව, බටහිර දිශාව සහ නිරත දිශාව කියන දිශා සියල්ලක්ම කටක ලග්න හිමියන්ගේ මේ මොහොතේ තාම හොඳින් ජයග්‍රාහීව උත්තේජනය වෙමින් තියෙනවා. එතකොට දේශපාලන ක්ෂේත්‍රයේ හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හෝ සිනමාව, කලාව, ඒ වගේ ප්‍රසිද්ධ ක්ෂේත්‍රවල නිරත අයට මේ කාලේ වැඩි ප්‍රතිලාභ ලබන්න පුළුවන් කාලයක් හැටියට පේනවා. තමන්ගේ හැකියාවන් පෙන්වන්න, ජනප්‍රියත්වය ඇති කරගන්න, ප්‍රසිද්ධිය ඇති කරගන්න, තමන්ගේ අවධානය දිනා ගන්න වැඩි අවධානයක් හිමිවීමට මේක හොඳ කාලයක්. ඒ වගේම විශේෂයෙන්ම කේතු ග්‍රහයාගේ ගෝචර වීම 5 වෙන්නේ
තාම අනර්ගයි. ඒක විශිෂ්ට පිහිටීමක්. ඒ මොකකටවත් නෙමෙයි. අවුරුදු 18කට පස්සේ ඔබේ ජීවිතේ නැවත අවස්ථාවක් දීලා තියෙනවා. ඔබේ ජීවිතේ මගහැරුණු ගැඹුරු සියුම් සංකීර්ණ විෂයන් තේරුම් ගන්න. උදාහරණයකට අපි හිතමු රසායන විද්‍යාව වගේ විෂයන් ඉගෙන ගන්න දරුවන්ට. ඒ වගේම නීති ක්ෂේත්‍රයේ ඉන්න දරුවන්ට. නැත්තම් දාර්ශනික ක්ෂේත්‍රයේ අධිමානසික විද්‍යාව, අභිධර්මය වගේ විෂයන්. එහෙමත් නැත්නම් අපි මේ ඔකල්ටිසම් කියලා කියනවා මේ පාරභෞතික විද්‍යාවන් පිළිබඳ ඉගෙන ගන්න අයට গুপ্ত විද්‍යාවන්. গুপ্ත කියන වචනයට මම එච්චර කැමති නැහැ. গুপ্ත කියන්නේ මුකුත් තේරුම් ගන්න බැහැ කියන එක නෙමෙයි. පාරභෞතික කියන වචනය භෞතික තත්ත්ව ඉක්මෝ විෂයන් පිළිබඳ ඉගෙන ගැනීමට කටකලග්න හිමියන්ට මේක තාම හොඳ ප්‍රබල පිහිටීමක්. හත්වැන්නේ ගෝචර වන සෙනසුරුගෙන් සහ ගුරුගෙන් පෙන්වන්නේ මීට කලින් ඔබ ජීවිතයට සමීප වෙලා හිටපු නැති බලවත් ගුණවත් සාදු සම්මත පුද්ගලයන් සහ පරිණත පුද්ගලයෝ දැනුමෙන් කුසලතාවයෙන් හැදිච්ච කමෙන් පිරිපුන් පුද්ගලයෝ ඔබේ ඇසුරටපත් වෙනවා කියන එකයි. එවැනි සමාජ වාතාවරණයකට හෝ එවැනි ප්‍රභු ඇසුරකට එවැනි වියත් ඇසුරකට කටකලග්න හිමියන්ට අවස්ථාවක් තියෙනවා ඇතුල් වෙන්න. ඒ වගේම නෙප්චූන් ග්‍රහයාගේ ගෝචර වීම කේන්දරයේ අටවැන්නේ කටකලග්න හිමියන්ට තරමක අවාසියක්. නිନ୍ଦ කෙරෙහි ඒක සෑහෙන අගතිදායකව බලපානවා. ඒ වගේම බොරුවට බය වීම කියන කතන්දරේ ඇත්තටම බොරුවට නෙමෙයි ඇත්තට බය වෙන්නේ. නමුත් අහේතුකව බියවීම. අපි කියන ෆෝබියාස් කියලා. එහෙම නැත්නම් හේතුවක් නැතුව බය වීම කියන කාරණේ හැම විටම කුමක්දෝ චකිතයකින් බයකින් ජීවත් වෙනවා. ඒක තේරුමක් නැහැ. අහේතුක බියකටපත් වෙනවා. බොහෝ විට නිନ୍ଦ ගැඹුරු නින්දටපත් වෙනකොට ගැස්සිලා හැරෙන්න පුළුවන්. ඒ වගේම නොයෙක් රූප දකින්න වගේ සිතුවිලි හට ගන්න පුළුවන්. හැම කටකලග්න හිමියාටම නෙමෙයි. නමුත් වැඩි දෙනෙකුට නෙප්චූන් ග්‍රහයෙන් එන පීඩනයක් නිසා ඒවා ඇති වෙන්න පුළුවන්. ඒව නම් පහසුවෙන් පාලනය කරගන්න පුළුවන්. යුරේනස් ග්‍රහයාගේ ගෝචර වීම කේන්දරයේ දසවැන්නේ හරිම ප්‍රබලයි. ඒ වගේම ඒක නරකයි. මොකද යුරේනස් කියන්නේ අනදෙන ග්‍රහයෙක්, ආක්‍රමණශීලී ග්‍රහයෙක්, ආධිපත්‍යධාරී ග්‍රහයෙක්. මෙවැනි ග්‍රහයෙක් 10 වෙනි ඉන්නකොට කටකලග්න හිමියෝ වෙනදාට වඩා ටිකක් අනදෙන්න බලනවා. අනික් කට්ටියව ඩොමිනේට් කරන්න බලනවා. ඒ කියන්නේ අනික් කට්ටියව තමන්ගේ ආධිපත්‍යයට නතු කරගන්න බලනවා. බලහත්කාරය පාවිච්චි කරනවා වැඩි තමන්ට කැමැති දේ බලෙන්ම කරගන්න උත්සාහ කරනවා. ඒ தත්ත්වය එච්චර සුදුසු නැහැ. මොකද ඒකට හේතුව තමයි තවත් වසර එකමාරකින් පස්සේ ඔබේ කේන්දරයේ රාහු ග්‍රහය එන්න ඕනේ 10 වෙනිට. යුරේනස් ග්‍රහය 2024 වෙනකම්ම 10 වෙනි ඉන්න ඕනේ. රාහු යුරේනස් එකට එකතු වුනහම ඒක විශාල විනාශයකට හේතුවක්. ලොකු සුළි කුණාටුවක් හමන ඔබේ ජීවිතය හරහා විශේෂම රැකියාව, ව්‍යාපාරයේ කර්මාන්තය සහ ඔබේ වෘත්තීය තත්ත්වය කෙරෙහි. ඒතර මේ කාලේදී ඔබ අනිසිලස බලය පාවිච්චි කළොත් නිසක වශයෙන්ම 2022 සිට ඒවට ඔබට ගෙවලා ඉවර කරන්න බැරි විදිහේ වන්දි ප්‍රමාණයක් එකට එකතු වෙනවා. ණය කන්දක් එකතු වෙනවා. ඒකෙන්ද බලය තිබුණ පළියටම පාවිච්චි කරන්න එපා. වාහනයක් 120ට තිබ්බට මීටරේ පාගල යන්නේ නැහනේ. 60 70 උපරිමයන්නේ. ඒ වගේ තමයි කටකලග්න හිමියෝ තමගේ රැකියාවෙන් උසස් වීම ලබන කාලයක්. දේශපාලන ක්ෂේත්‍රයේ හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හෝ එබැනි ප්‍රසිද්ධ තලයන්හි අයව බැබලෙන කාලයක්. හොඳ රැකියාව ලබන්න පුළුවන්, තමන්ගේ ව්‍යාපාර පටන් ගන්න පුළුවන් කාලයක්. ඒ වගේම තමන්ට සිතූ පැතූ ලෙසම තමන්ගේ කටයුතු පහසුවෙන් කරන්න පුළුවන් කාලයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන පැත්තෙන්, ඇකඩමික් පැත්තෙනොත් උසස් ජයග්‍රහණ ලබන්න පුළුවන් කාලයක්. ඉගෙන ගන්න වයසේ ඉන්න දරුවන්ට නම් තමන්ගේ අධ්‍යාපන කටයුතු වල හුඟක් හොඳයි. විශ්වවිද්‍යාල මට්ටමේ හෝ ඊට වඩා පශ්චාත් උපාධි මට්ටමේ හෝ පර්යේෂණ ආදී ඉදිරිපත් කරන අය හෝ ආධ්‍යාත්මික ක්ෂේත්‍රයේ ගවේෂණ කරන අයට හෝ මේ කාලේ ඉතාම අනර්ග කාලයක් කටකලග්න හිමියන්ට. එහෙම ගත්තොත් කටකලග්න හිමියන්ට හැම පැත්තකින්ම සුබදායකයි. නමුත් නරකට තියෙන එකම දේ තමයි මේ දසවැන්නේ ආලෝක මුදුනේ. ඒත ඔබේ කේන්දරයේ උතුරු දිශාවේ ගෝචර වෙන යුරේනස් ග්‍රහය අර තියෙන සියලු සුබම කටයුතු ටික එක තප්පරයකින් විකෘති තත්ත්වයටපත් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් හොඳම දේ තමයි හැම පැත්තකින්ම හොඳ කටකලග්න හිමියෝ තමන්ගේ බලය පාවිච්චි කිරීමේදී, තමන්ගේ රැකියාව පාවිච්චි කිරීමේදී තව කෙනෙකුට පීඩාවකටපත් කරන්නේ නැතුව, තව කෙනෙකුට රෙදවන්නේ නැති වෙන්න විදිහට හිතලා, තමන්ම චේතනාන්විතවම හිතලා හැකිතාක් අනිත් අයව තමන්ගේ ජීවිතයට පාවිච්චිට ගන්න ඕනේ. පසු කාලයක මේවට ගෙවන්න වෙනවායි කියන අවබෝධය ඇතිවයි. ඒ අවබෝධය ඇතුව ගමන් කරොත් කටකලග්න හිමියන්ට 2021 අවුරුද්ද ඉතාම හොඳයි. හොඳ ක්ෂේත්‍ර එකක් දෙයක් සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම තමාගේම ව්‍යාපාර පටන් ගන්න. ඊටාම කුඩා මට්ටමේ සිට මහා පරිමාණය දක්වා ව්‍යාපාර පටන් ගන්නත්, අධ්‍යාපන කටයුතු වලටත්,
විවාහ ජීවිතයේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් බය වෙන්න පුළුවන්. Tamanගේ කේන්දරයේ 7 වෙන්නේ සෙනසුරු ග්‍රහයා ගෝචර වෙන විට, ගුරු ග්‍රහයා ගෝචර වෙන විට, ප්ලූටෝ ග්‍රහයා ගෝචර වෙන විට කසාද නම් බඳින්න හම්බෙන්නේ නැහැ නේද කියලා. මේක සම්පූර්ණ අහේතුක බයක්. මොකද මේ කීප දෙනෙක්ම කටක ලග්න හිමියෝ අපෙන් ඇහුවා අර මේෂ ලග්න හිමියෝ වගේම මේ ගුරු ග්‍රහයයි සෙනසුරුයි හතේ ඉන්නකොට කසාදයක් කරගන්න බෑ නේද කියලා. එම කිසිම හේතුවක් නැහැ. ඒකේ වෙන්දාට වඩා හොඳ මංගල යෝජනා ඔබට ලැබෙයි. හෙල්ලි තිබ්බ විවාහ සංස්ථාවෙන් තහවුරු වෙයි. විවාහපත් නොවි ඇසුරු කරපු අය විවාහ වෙන්න පටන් ගනී. ඒ වගේම විවාහ ජීවිතයේ සම්බන්ධයෙන් තිබුණු අස්ථාවර භාවයනට ස්ථාවර භාවය ඇති කරලා දෙන්න පුළුවන් විදිහේ සම්බන්ධයක් විශේෂයෙන්ම යුගල සම්බන්ධතා වලට හොඳ කාලයක් කටක ලග්න හිමියන්ට. ඒ වගේම හවුල් ව්‍යාපාර වලටත් මේ කාලේ හොඳ කාලයක්. අහේතුක බියක් ඇති කරගන්න එපා. විවාහය සම්බන්ධයෙන් හෝ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් හෝ මේ සෙනසුරු හතේ කියලා පණ බය ගහන්න අවශ්‍යතාවයක් නැහැ. ගුරු ග්‍රහය 6ට ආවයි කියලා බය වෙන්න කාරණාවක් නැහැ. එහෙම දෙයක් නැහැ. කටක ලග්න හිමියන්ට හැම භාවස්ථානයක්ම මේ මොහොතේ බලවත්ව තියෙන්නේ. එකම ස්ථානයක් හැරෙන්න. ඒකත් අසුබ පැත්තකට නෙමෙයි. නරකයි කියලා කිව්වේ බලය වැඩිපුර පාවිච්චි කරොත් තමයි තමන්ට අගතියක් වෙන්න පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන්ම සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත්තොත් කටක ලග්න හිමියෝ ටිකක් පරිස්සම් වෙන ඕන කාරණාවක් තියෙනවා. අධික රුධිර පීඩනය හෝ වකුගඩු අක්මාවාශ්‍රිත රෝගාබාධ සහිත පෞල් ඉතිහාසයක් සහිත අයගෙන් පැවතෙන අයට මේ කාලයේදී එවැනි රෝගාබාධ ඉස්මතු වීමටත් එවැනි රෝගාබාධ වලින් පෙළෙන අයගේ තත්ත්වය ටිකක් තීව්‍ර කිරීමටත් මේ කාලේ බලපානවා. විශේෂයෙන්ම දසවැන්නේ ගෝචර වෙන යුරේනස්ගේ අංශක 180ක දෘෂ්ටියක් 4 වෙන්න කරා යන නිසා හෘදය, පෙනහළු, අධික රුධිර පීඩනය සහ විශේෂයෙන්ම මේ විකිරණශීලී ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය පරිහරණය කරන කටක ලග්න හිමියන් ඒ සම්බන්ධයෙන් ටිකක් පරිස්සම් වුණොත් එන්න තියෙන පීඩාකාරී තත්ත්වයන් තවදුරටත් අවම කරගෙන 2021 අවුරුද්ද ජයග්‍රාහීව ගත කරන්න පුළුවන්. අපි සියලු කටක ලග්න හිමියන්ට සුබ පතනවා. ඉවසිල්ලේ සැනසille යන්න මේ ගමන ඒතර ජයග්‍රහය ලබන්න පුළුවන්. කලබලයට ගියොත් තියෙන එකත් ලබා ගන්න බැරි බවයි කේන්දරෙන් පෙන්නන්නේ. හොඳයි අපි ඊළඟට බලමු මේ සිංහ ලග්න හිමියන්ට කොහොමද 2021 අවුරුද්දේ ග්‍රහ රටාව සුබඵල අසුඵල දෙන්න කොහොමද කියලා බලමු. ඊට කලින් මට හිතුණා සිංහ ලග්න හිමියන්ගේ කේන්දරේ දැන්ට පවතින ග්‍රහ රටාව ගැන කියන්න. ඔබ දැන්ටමත් දන්න ඔබේ කේන්දරේ දසවැන්නේ රාහු ග්‍රහයාත් හතරවැන්නේ කේතු ග්‍රහයාත් ගෝචර වෙනවා. ඊට අමතරව ඔබේ කේන්දරේ 6 වැන්නේ පිවිසුණා ගුරු ග්‍රහයා පහුගිය නොවැම්බර් මාසයේදී. ඒ වගේම මේ ස්ථානයේ කලින් ගෝචර වෙමින් හිටිය සෙනසුරු ග්‍රහයා දැන් ඒ අනුව ප්ලූටෝ, ගුරු, සෙනසුරු කියන ග්‍රහය තුන් දෙනාම ඔබේ කේන්දරේ 6 වැන්නේ ගෝචර වෙනවා. නෙප්චූන් ග්‍රහයා සුපුරුදු ලෙසම දිගු කාලයක් තිස්සේ දැන් වසර 16ක් තිස්සේම ඔබේ කේන්දරේ 7 වෙන්නේ ගෝචර. නමුත් දැන් 2021 අවුරුද්දේ ගෝචර වෙන්නේ කලින් හිටපු නෙප්චූන් නෙවෙයි. ඔහුගේ ගමන් කරන ශක්ති ක්ෂේත්‍රය මාරු වෙලායි තියෙන්නේ. 2021 අවුරුද්දේ මාර්තු මාසයේ සිට ඔබේ කේන්දරේ නෙප්චූන් ගමන් කරන්නේ අලුත් ගමනක්. යුරේනස් ග්‍රහයා සුපුරුදු ලෙසම ගමන් කරනවා කේන්දරේ 9 යන්නේ. එතකොට මේ ග්‍රහ රටාව අනුව අපි බලමු. ඔබේ එක ආංශිකව බලමු කොමන විදිහට ඔබේ ප්‍රතිඵල ලබා දෙන්නේ කියලා. රැකියාව සම්බන්ධයෙන් තමයි මූලික අවධානය මම යොමු කරන්නේ. මොකද ආලෝක මුදුන කේන්දරයේ රාහු ග්‍රහය ඔබට මේ අවස්ථාවේදී ඊටාම හිතකරයි. අලුත් රැකියාව ලබන්න, රැකියාව වල නිරතයගේ උසස් වීම ලබන්න, වෙනදාට වඩා බලයක් සහ වරප්‍රසාදයක් සහිතව ඒවා පරිහරණය කරන්න මේක හොඳ කාලයක්. ඒ වගේම තමාගේම ව්‍යාපාර පටන් ගන්න හෝ කාලයක් තිස්සේ බලාගෙන හිටපු සිංහ ලග්න හිමියන්ට මේක සුබ කාලයක් හැටියටයි පෙන්වන්නේ. සිංහ ලග්න හිමියන්ගේ ජීවිතයේ දිගු කාලයක් තිස්සේ තිබුණු යම්කිසි පීඩාකාරී තත්ත්වයක් හමාර වෙලා තිබුණත් ඇතම් සිංහ ලග්න හිමියන්ට සුවඵල ලබන්න ප්‍රමාද වීම, සුබ ලැබීම ප්‍රමාද වීමේ තත්ත්වයන් පහුගිය ග්‍රහචාරය තුළ සිදුවෙන් තිබුණා. ඒවා කෙටි කාලින පීඩාවන්. නමුත් කෙටි කාලින පීඩාවන් රාශියක් එකට එකතු වුණාම ඒක දීර්ඝ කාලින පීඩාවක් බවට පත් වෙනවා. ඒකට ප්‍රධාන වශයෙන්ම තිබ්බ එක බාධාවක් තමයි පහුගිය කාලයේදී මේ කුජ ග්‍රහයාගේ සහ සිකුරුගේ තිබ්බ යම් විපරීත ගමනක්. එවැනි තත්ත්වයන් හින්දා සිංහ ලග්න හිමියන්ට සෑහෙන බාධා කිරීම සිදුවෙමින් තිබුණා. නමුත් 2021 අවුරුද්දේ ආරම්භයේ සිටම ඒ කියන්නේ ජනවාරි මාසයේ 15 පහුවෙනවත් සමගම සිංහ ලග්න හිමියාට තමන්ගේ උරුමයේ යුතුව තිබුණු රැකියාව උසස් වීම සහ තමා විසින්ම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන හිටපු ව්‍යාපාර කටයුතු හෝ අලුත් ව්‍යාපෘති ආදියට අත තැබීමට හොඳ කාලයක් එනවා. විශේෂයෙන් මේ ආරම්භ කරන දේවල් වේගයෙන් ප්‍රචලිත කරගන්න, ක්‍රියාත්මක කරගන්නත් මේක අනර්ඝ කාලයක්.
ගුරු ග්‍රහයාගේ 6 වැන්නේ ගමන තරමක් පීඩාදායක වෙනවා ශරීර සෞඛ්‍ය කෙරෙහි. විශේෂයෙන්ම කොලෙස්ටරෝල්, සීනි, අක්මාව වකුගඩු ආදී ස්ථාන සහ ෆැටි liver කියලා අපි කියනවා. තෙල් තැන්පත් වීම එවැනි තත්වයන් වලින් පෙළෙන කෙනෙක් නම් මේ වසර කාලේ හරිම පරිස්සම් වෙන්න ඕනේ සිංහ ලග්න හිමියන්. තමන්ගේ සීනි සහ කොලෙස්ටරෝල් පාලනය කරගන්න ඕනේ. මොකද 6 වැන්නේ ගෝචර වෙන ගුරු තමයි ඒවා විශාල රෝග බවට ව්‍යාප්ත කිරීම සිද්ධ කරන්නේ. ඔය සුරගුරු කියන ගුරු ග්‍රහයා මුළු ග්‍රහ ලෝකේ පුරාම ප්‍රසාදය දිනාගත්ත ග්‍රහයෙක්, හොඳම සෞම්‍ය ග්‍රහයෙක්, වාසනාවන්ත ග්‍රහයෙක්. නමුත් අමතක කරන්න එපා ඕනෑම ශරීරයක් තුළ පිළිකා සෛලයක් ව්‍යාප්ත කරවන්නේ, පිළිකාවක් ඔඩු දුවන මට්ටමට ව්‍යාප්ත කරන්නේ ඔය කියන සුරගුරු කියන ග්‍රහයාම තමයි. ගුරු ග්‍රහයා කොච්චර හොඳයි කියලා කිව්වත් රෝගාබාධ හැදීමට තාම නරක ග්‍රහයෙක්. විශේෂයෙන්ම 6 වැන්නේ ගෝචර වෙන ගුරු ග්‍රහයා තාම නරකයි. මේක තමයි පරිස්සම් වෙන්න ඕන දෙය. විශේෂයෙන්ම ගුරු ග්‍රහයා 6 වෙන්නට එනකොට මීට කලින් වතාවකත් මම මේක කිව්වා. ඔය ටොලෙමියානු සූත්‍රයක් තියෙනවා. 6 වෙන්නේදී තමයි ගුරු ග්‍රහයා සතුරාගේ දැලට නැත්නම් උගුලට අසු වෙන්නේ. 8 වෙන්නේ ගෝචර වෙන ගුරු තමයි තාඩනයට, පීඩනයට, හිංසනයට ලක් වෙන්නේ. 12 වෙන්නේ ගෝචර වෙන ගුරු ග්‍රහයා විසින් තමන්ගේ ඒ පීඩනය හමාර කරනවා. එතකොට දැන් මේ මොහොතේ ඉන්නේ උගුලට අහු වෙන අවස්ථාව. උගුල කියලා කියන්නේ කවුරක්වත් සතුරු අඩවන උගුලක් නෙමෙයි. ඔබේම ආහාර පාන, ඔබේම ඇවතුම් පැවතුම් වලින් ඔබම ඇති කරගන්න උගුලකට පැටලෙනවා. විශේෂයෙන්ම මේ ශරීරයේ ඉදිමීම් සහගත තත්ත්වෙන් නැති කරන්න. ශරීරයේ මේද කොටස් වැඩි කරන්න. අක්මාව, වකුගඩු මේ ස්ථාන වල ගල් හට ගන්න. තෙල් තැන්පත් කිරීම වැඩි කරන්න. අධික ස්ථූල භාවය ඇති කරන්න. මේක ප්‍රබල හේතුවක් වෙනවා. කේතු ග්‍රහයාත් කේන්දරයේ ගෝචර වන හින්දා 4 වැන්නේ, රාහු ග්‍රහයාත් 10 වෙනි හින්දා 4 වැන්න කෙරෙහි ඇති වෙන පීඩනයත් වැඩි. 4 වැන්නේ බොහෝ විට ඔබේ පෙනහළු සහ හෘද වස්තු සම්බන්ධයෙන් අපි කතා කරනවා. ඒකින්ද මේ විදිහේ ශරීරයේ තෙල් වැඩි වීම, සීනි වැඩි කිරීම කරගත්තොත් හෘදය සහ පෙනහළ සම්බන්ධයෙන් හොඳ තත්ත්වයක් නෙමෙයි. මේ නිසා ඔබේ ඇවතුම් පැවතුම් සහ ආහාර පාන රටාව ගැන විශේෂයෙන්ම පරිස්සම් වෙන්න වෙනවා. නමුත් රැකියා කටයුතු සම්බන්ධයෙන්, ආදායම් මාර්ග සම්බන්ධයෙන් මේ කාලේ හොඳයි. නෙප්චූන් ග්‍රහයා ගැන මම විශේෂ සඳහනක් කළ යුතුයි. 7 වෙන්නේ ගෝචර වෙන නෙප්චූන් ලබන වසරේ මුල සිට තමන්ගේ මෙතෙක් ගමන් කරපු රටාව වෙනස් කරලා මෙතෙක් නොගිය අමුතු ගමනක් යනවා. ඒකින්ද මීට පෙර ඔබේ ජීවිතේ උදව් උපකාර නොකරපු බලවත් පුද්ගලයෝ, උසස් පුද්ගලයෝ ඔබට උදව් කරන්න එනවා. මෙතෙක් ඔබට ලැබුණේ නැති සමාජ සම්බන්ධතා, ව්‍යාපාරික සම්බන්ධතා, ආර්ථිකමය සම්බන්ධතා වලට ඉතා හිතකර කාලයක් මේ උදා වෙලා එන්නේ. එතකොට 2020 අවුරුද්දේ ජනවාරි මාසයේ 26 වෙනිදා සිදුවෙච්ච සෙනසුරුගේ ග්‍රහ මාරුව හේතු කොටගෙන සුබඵල මෙතෙක් ලැබුණු නැති සිංහ ලග්න හිමියන්ට මේ නෙප්චූන් ග්‍රහයා තමන්ගේ අර ශක්ති මාර්ගය වෙනස් කිරීමෙන් ඇති වෙන ප්‍රතිඵලය නිසා අර පහුගිය කාලේ ලබා ගන්න බැරි වෙච්ච ප්‍රතිඵලත් ලබා ගන්න පුළුවන් උදේ වාතාවරණයකටයි යන්නේ. ඒ අර්ථයෙන් ගත්තොත් සිංහ ලග්න හිමියාටත් 2021 අවුරුද්ද අභියෝගාත්මක වුණත් ජයග්‍රහණ ලබන්න පුළුවන් කාලයක් හැටයි පෙන්වන්නේ. විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන් මේ කාලයේදී තමන්ගේ රැකියාව සම්බන්ධයෙන් මම කටක ලග්න හිමියන්ට කිව්ව කාර්යනමයි කියන්න තියෙන්නේ. අනවශ්‍ය ලෙස බලය පාවිච්චි කිරීම යුතු නැහැ. අතිදහවනකාරී ලෙස ඔබේ රැකියාව කිරීම යුතු නැහැ. ඒ වගේම අපි කියන වර්කහොලික් කියලා රැකියාවට සීමාන්තිකව රැකියාව කරෙහි කැපවීම. කැපවීමනේ වචනේ සීමාන්තිකව තමන්ගේ ව්‍යාපාර කටයුතු කරෙහි ඇලිලා පෞද්ගලික සුඛ විහරණය පිළිබඳව, සෞඛ්‍ය පිළිබඳව, තමන්ගේ ගෘහ ජීවිතය පිළිබඳව අවධානය අඩු කරොත් ඔබට වැඩි කල් රස්සාව කරගන්න කලින් රෝහල්ගත වෙන්න වෙනවා. ඒකයි වෙන්නේ. ඒකින්ද රැකියාවට, ව්‍යාපාරයට මුල් තැන දෙනවා වගේම පුද්ගලික ස්වස්ථතාවයට, ශරීර සෞඛ්‍ය කෙරෙහි ප්‍රමුඛතාවය දී යුතු කාලයක් හැටියටයි සිංහ ලග්න හිමියන්ට 2021 අවුරුද්ද පෙන්වන්නේ. ඒ වගේම යුරේනස් ග්‍රහයාගේ ගෝචර වීම 9 වෙනි නිසා ඔබ තුල මේ කාලයේදී මේ ටිකක් හොඳ නරක වගේ දේවල්, නැත්නම් සියුම් ධර්මකාරණා, දාර්ශනික පැති, සියුම් චින්තාවන් අමතක වෙන ස්වභාවයක් තියෙනවා. ඒවා ඊතරම්ම වටිනාකමක් දෙන්නේ නැති ස්වභාවයකටපත් වෙනවා. ඒකත් හොඳ ස්වභාවයක් නෙමෙයි. මොකද හැමදාම මේ ප්‍රබල ග්‍රහචාරය ඔබ සතු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම 2022 අප්‍රේල් මාසේ 8 වෙනිදාන් පස්සේ ඔබේ කේන්ද්‍ර රාහු ග්‍රහයාගේ ගෝචර වන ස්ථානය ඊතරම් හිතකර නැහැ. එතකොට මේ කාලේ ඔබ කරන වැරදි වැඩවලට ඔබට අනිවාර්යයෙන්ම වග උත්තර බඳින්න වෙනවා. ඒකින්දා ඒ අනාගතයේ එන්න තියෙන දේ දැනගෙන කරන රැකියාව යන ගමන සීරුවෙන් පහසුවෙන් ඔබටත් වාසනාවක් හැටියට අනිත්‍යයට යහපතක් හැටියට පාවිච්චි කරොත් තමයි මේ ග්‍රහ සිත්තමේ බලවත්ම ප්‍රතිලාභය ඔබට ලබන්න පුළුවන්කම තියෙන්නේ.
ඒ අනුව ගත්තොත් සිංහ ලග්න හිමියාට 2021 අවුරුද්ද මිශ්‍ර ඵලදායක වසරක් හැටියටයි හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. අපි දැන් බලන්නේ කන්‍යා ලග්න හිමියන්ට මොන වගේද 2021 අවුරුද්දේ ග්‍රහචාරය පෙළ ගැහෙන්නේ කියලා. ඔබේ කේන්දරයේ පහුගිය නොවැම්බර් මාසයේදී සහ සැප්තැම්බර් මාසයේදී සිදුවෙච්ච ප්‍රබල ග්‍රහ මාරු දෙකක් නිසා එතෙක් පැවති ග්‍රහචාරය වෙනස් වුණා. ඒ අනුව ගත්තාම ගුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා ඔබේ කේන්දරයේ මේ මොහොතේ පස්වැන්නේ ගෝචර වෙන්නේ. ඒක හොඳයි. ඒ වගේම ප්ලූටෝ ග්‍රහයාත් පස්වැන්නේ ගෝචර වෙනවා. රාහු ග්‍රහයා ගෝචර වෙන ඔබේ කේන්දරේ 9 වෙන්නේ. ඒ වගේම කේතු ග්‍රහයා ගෝචර වෙනවා කේන්දරේ 3 වෙන්නේ. නෙප්චූන් ග්‍රහයා 6 වෙන්නේ. යුරේනස් ග්‍රහයා කේන්දරේ 8 වෙන්නෙත් ගෝචර වෙමින් ඉන්න මොහොතකයි අපි කන්‍යා ලග්න හිමියන්ගේ සාමාන්‍ය පලාපල කතනේ දිහා බලන්නේ. සාම්ප්‍රදායික ජ්‍යොතිෂය අනුව නම් ගුරු ග්‍රහයා ඉතින් පස්වැන්නේ නීචයිනේ. ඒ කියන්නේ මකර රාශිය නීචයි කියලානේ කියන්නේ. එතකොට දැන් මගෙන් ඔය අධ්‍යාපනය ලබන අය කීප දෙනෙක් ඇහුවා පස්වැන්නට ගුරු නීච වුණාම ඉගෙන ගන්න බැරි වෙයිද? විභාග ෆේල් වෙයිද? ඒ වගේ කතන්දර ඇහුවේ වැතන පදනම් විරහිත ප්‍රකාශ අපිට හිතා ගන්නත් බෑ මොන විදිහටද මේ වැරදි මත යම් යම් අයගේ ඔළුවට කාවා දෙන්නේ කියලා. ඒක ජ්‍යොතිෂය තුලින් යනවද නැත්නම් තමන් ඔළුවට ඇති කරගන්නවද කවුරු කිව්ව දෙයක්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒක සම්පූර්ණම අහේතුක බියක්. ගුරු ග්‍රහයා ඔබේ කේන්දරේ පස්වැන්නට පිවිසීම වාසනාවක් මිසක් අවාසනාවක් නෙමෙයි. කන්‍යා ලග්න හිමි ඔබට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනයේ නිරත සියලුම දූදරුවන්ට මේ ග්‍රහ පිහිටීම අනර්ගයි. විශේෂයෙන්ම සෙනසුරු සමග එකට එකතු වීම ගුරු ග්‍රහයා පස්වැන්නේ කියලාවත් කරගන්න බැරි විදිහේ තාම දුර්ලභ වාසනාවක් කන්‍යා ලග්න හිමියන්ට. මොකද විශ්වයේ තියෙන බලවත්ම ප්‍රඥා යෝගය ඇති කරන්නේ ගුරු සහ සෙනසුරු කියන ග්‍රහයෝ දෙදෙනායි. මේ ග්‍රහයෝ දෙදෙනා යම්කිසි ආකාරයකින් එකතු වෙනවා කියලා කියන්නේ එකම රාශියක් තුළ එකම අංශක ප්‍රමාණයක අපි කියන ඕබිට් එකක් කියලා යම් සීමිත පරාසයක් තුළ එකට එකතු වීම විශිෂ්ට ප්‍රඥා යෝගයක්. මේ කාලයේදී උත්පත්ති ලැබෙන දරුවෝ ගුරු ශනි සංයෝගයේ තියෙන කාලේ උත්පත්ති ලැබෙන දරුවෝ හරිම ප්‍රඥාවන්තයි. ඒ වගේම ඔවුන් හරි ඉවසිලිවන්තයි. හරි පරිණතයි. ඔවුන් ජීවිතයේ මේ කාලේ උත්පත්ති ලැබන අය තුළත් ඒ පරිණත භාවය, ඉවසිලිවන්ත භාවය, ප්‍රඥාවන්ත භාවය යුතුයි. කලබලකාරයව නෙමෙයි උත්පත්ති ලැබන්නේ. ඉවසීමෙන්, ගුණයෙන්, සාදු සම්මත චරිත කියලා කියනවා නෙමෙයි. නමුත් ඔවුන් සාපේක්ෂ වශයෙන් හොඳ ගුණගරුක පුද්ගලයෝ, ප්‍රඥාවන්තයෝ ලෝකෙට පහළ වෙන්නේ මේ කාලේ. මේක කෙටි කාලයයි පවතින්නේ. එතකොට එවැනි කෙටි කාලයක උත්පත්ති ලැබන අය වාසනාවන්ත වගේම මේ කාලයේදී පස්වැන්නේ ගෝචර වෙන ගුරු සහ සෙනසුරු ඔබේ අධ්‍යාපන කටයුතු වලට ගෙලා දෙන්නේ විශාල අනුග්‍රහයක්. ඒකෙන්ද දිගු කාලයක් තිස්සේ ඔබට සමත් වෙන්න බැරිලා තිබුණු තරංග විභාග තියෙනවා නම් දැන් උදාහරණයකට ගත්තොත් මම මේ කියන්නේ උදාහරණයකට දැන් නීති විද්‍යාල ප්‍රවේශය අපි ගත්තොත් බොහෝ දෙනෙක් පෙනී හිටනවා බොහෝ දෙනෙක් අසමත් වෙනවා සමත් වෙන්නේ බොහොම අතලොස්සක්. ඉතින් අන්න එවැනි අය කන්‍යා ලග්න හිමියන්ට මේ කාලේ තරංග විභාග වලට ඉදිරිපත් වෙන්න හොඳ කාලයක්. ඒ වගේම විදේශගත වෙමින් ඉන්න අය විවිධ භාෂා ප්‍රවීණතා විභාගයන්ට පෙනී හිටිනවා. ඒවා සඳහාත් මේක හොඳ කාලයක්. තරංගකාරීව තියෙන රැකිරක්ෂා කටයුතු වලට සම්මුඛ පරීක්ෂණ වල ඉදිරිපත් වෙලා අනිකුත් ප්‍රතිභාදීන් අභිභව ඔබ කරේ විශේෂ අවධානයක් දිනාගෙන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය හෝ විභාගයකින් හෝ අන් අය අතර කැපී පෙනෙන්න ඔබ මේක හොඳ කාලයක්. එහෙම ගත්තොත් ගුරු ග්‍රහයා පහට ආවයි කියලා ඔබට නරකක් වෙලා තියෙනවද? නැහැ. සෙනසුරු සමග එකට එකතු වීම නරකක් වෙලා තියෙනවද? නැහැ. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා නැත්තේ නෑ. ඒක ගුරුගේ ප්‍රශ්නයක් නෙවෙයි. සෙනසුරුගේ ප්‍රශ්නයක් නෙවෙයි. ප්ලූටෝ ග්‍රහයා ගෝචර වෙනවා මේ කේන්දරේ පස්වැන්නේ. අන්න ඒකයි පාලනය කරගන්න ඕනේ. ප්ලූටෝ ග්‍රහයා යම්කිසි තැනක ගෝචර වෙනකොට ස්ථානීය වශයෙන් උත්තේජන ඇති කරන්නේ එම ස්ථානීය ඵලය විනාශ කරන්නයි. ඒ කියන්නේ යම් ස්ථානයක ධනාත්මක දෙයක් හටගනිමින් තියෙන එක ඍණාත්මක පැත්තට පරිවර්තනය කරනවා. ඍණාත්මක පැත්තට යමක් තිබුත් ඒක ධනාත්මක පැත්තට පරිවර්තනය කරනවා. ප්ලූටෝ කියන්නේ කොහොමත් සර්ව සුභවාදී ග්‍රහයක්වත් සර්ව අසුභවාදී ග්‍රහයක්වත් නෙමෙයි. එහෙම ග්‍රහය බෙදන්න බෑ. නමුත් මේ මොහොතේදී ප්ලූටෝ ග්‍රහය ක්‍රියාත්මක වෙන්නේ සර්ව අසුභවාදී ග්‍රහයක් හැටියටයි. ඒ ප්‍රශ්නේ ප්‍රමාණයි බලපාන්නේ. නමුත් ගුරුගේ ශනික සංයෝගයෙන් ඇති වෙන ප්‍රතිඵලය විභාග වලට අධ්‍යාපන කටයුතු වලට ඉතාම හොඳයි. හැබැයි ප්‍රේම සම්බන්ධතා පවත්වන වයසේ ඉන්න තරුණ වියේ පෙම්වතුන්ට නම් මේ කාලය තරම පීඩාදායක සහිතයි. මොකද ඒ වෙන්දා තිබුණු රොමැන්ටික් ගති ලක්ෂණ අර මල්මල් හීන දකිනින් මේ ස්වභාවයට වඩා
හිටපු ගමම ඔබ ආදරය කරපු පෙම්වතව පෙම්වතිය ටිකක් පඬිත ස්වරූපයෙන් ඔබත් එක්ක ආශ්‍රය කරන්න පුළුවන්. එකවරට මෙයා ජීවිතය පරිණත වෙලා අර ලඳ බොළඳ සුකොමල ගති වෙනුවට දර්ශනය ගැන කතා කරන ජීවිතයේ සාර අසාර බව ගැන කතා කරන අභිධර්මය ගැන කතා කරන කෙනෙක් බවට පත් වෙලා හිටියොත් පුදුම වෙන්න එපා. එතකොට එයාට පිස්සු කියලා හිතන්න එපා. ඒක එයාගේ ජීවිතේ වර්ධනයක් හැටියටයි බාර ගන්න ඕනේ. මේ කාලේදී කන්‍යා ලග්න හිමියෝ දෙන උපදෙස් පිළිපදින්න වටිනවා. මොකද ඔවුන් ඇත්තටම දෙයක් දැනගෙනයි මේ කාලේ කියන්නේ. ඔවුන් හොඳ ගුරුවරු මේ කාලේ. දැන් ඔබට කන්‍යා ලග්නෙන් උපන්න පෙම්වතෙක් හෝ පෙම්වතියක් ඉන්නවා නම් භාර්යාවක් හෝ ස්වාම පුරුෂයෙක් ඉන්නවා නම් ඉදිරි කාලේ වෙනදාට වඩා ඔවුන් කියන දේට සවන් දුන්නට කමක් නැහැ. මොකද දැන් ඔවුන් දැනුම් තේරුම් ඇතිව කතා කරනවා. තමුණුත් අවබෝධයක් ඇති කරගන්නවා අනිත් අයටත් දන්න දේ කියලා දෙනවා. ඉතින් මේ වසර කාලයේදී කන්‍යා ලග්න හිමියෝ තමාට ගුරුවරයෙක් වෙනවා වගේම සමාජයටත් ගුරුවරු වෙමින් තමාට ආලෝකය සලසා ගන්න අතරේ අනික්කට ආලෝකය සලසන අයට බවට පත් වෙනවා. හැබැයි පුංචි අවසනාවකුත් තියෙනවා. මෙතෙක් කරමින් හිටපු රැකියාව, කර්මාන්තයේ ව්‍යාපාරය, තනතුරු ආදී නම් නිශ්චක වශයෙන්ම අතහරින්න වෙනවා. මොකද ඒවා බදාගෙන හිටියොත් ඔය අලුත් ගමන යන්න බෑ. කොහොමත් ඒවා අතහරින්න වෙන දේවල්, අලුත් දේවල් කරා යන්න වෙන කාලයක් හැඩපාරට ගහගෙන යන කොටයක් බදාගත්තොත් මොකද වෙන්නේ? කොටේ ලෝභකමට කොටේ බදාගෙන හිටියොත් මොකද වෙන්නේ? කොටෙත් එක්කම ඔබත් හැඩපාර ගහගෙන ගිහිලා ප්‍රපාතයකට වැටෙනවා. දැන් අර පරණ කොටේ අතහරින්න වෙලාව වෙවිලා තියෙනවා. මොකද හැඩපාර පේනවා මගදී. දැන් අතහරින්න. දැන් අතහැරලා කොටේ හැඩපාරට තල්ලු කරලා ඔබ ගොඩට පීනන්න. පීනලා අලුත් ගමනක් පටන් ගන්න. ඒකයි මේ දෙන අවස්ථාව. ඒ අවස්ථාව වරද්දාගත්තොත් ඔක්කොම වරද්දාගත්තා හා සමානයි. විශේෂයෙන්ම යුරේනස් ග්‍රහයාගේ 8 වෙනි ගමන, නෙප්චූන් ග්‍රහයාගේ 6 වෙනි ගමන ශරීර සෞඛ්‍ය කෙරෙහි තරම්ම හිතකර භාවයක් පෙන්වන්නේ නැහැ. විශේෂයෙන්ම පුපුරන ද්‍රව්‍ය වලින් පරිස්සම් වෙන්න ඕනේ කන්‍යා ලග්න හිමියන්. ගෑස්, ගින්දර, විදුලිය, ඒ වගේම විකිරණශීලී ද්‍රව්‍ය, ඒ වගේම කිමිකල් මේ රසායනික ද්‍රව්‍ය වලින් හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම විෂකුරු මදුරු දෂ්ටන, සර්ප දෂ්ටන, තමන්ට නුහුරු නොපුරුදු ශාක සහ සතුන් ස්පර්ශ කිරීමෙන් වැළකීම, නුහුරු නොපුරුදු ආහාර පාන අපත්‍ය දේවල් නොගෙන සිටීම හරිය වැදගත් වෙනවා කන්‍යා ලග්න හිමියන්ට. මෙන්න මේ අවාසිදායක තත්ත්වයන් ටික පාලනය කරගත්තොත් කන්‍යා ලග්න හිමියන්ට 2021 අවුරුද්ද අලුත් ආරම්භයක් හැටියට ජීවිත අලුත් වටිනාකමක් දෙන අලුත් ප්‍රවේශයක් ගන්න හොඳ අවුරුද්දක් හැටියටයි පෙන්වන්නේ. විශේෂයෙන්ම කේතු ග්‍රහයාගේ ගෝචර බීම තුන්වැන්නේ හරිම විශිෂ්ටයි. වෙනදාට වඩා ඔබ දැනුම් තේරුම් ඇති කෙනෙක් හැටියට සමාජයම් ප්‍රභූත්වයකට, බුහුමානයකට, ගෞරවයකට පාත්‍ර වීමේ භාග්‍ය ඇති කරගන්න. කන්‍යා ලග්න හිමියන් මේ බව දැනගෙන ගමන ගියොත් ඊටම සාර්ථක වසරක් වෙනවා 2021 අවුරුද්ද. හොඳයි අපි දැන් බලන්නේ තුලා ලග්න හිමියන්ට මොන ආකාරයෙන්ද 2021 අවුරුද්දේ ග්‍රහචාරය බලපවත්වන්නේ කියලා. තුලා ලග්න හිමියන්ගේ කේන්දරයේ විශේෂත්වයක් තියෙනවා. ඔය ටොලෙමෑන් ජෝසි අපි ජ්‍යාමිතික ගැලපීම් බලනවා. ඒ වගේම දිශාව විශේෂම වැදගත් කොට සලකනවා වාර්ෂික පලාපල කතනයකදී. මේ කාලයේදී තුලා ලග්න හිමියන්ගේ කේන්දරයට මම කලින් කිව්වා අදෘශ්‍යාර්ධය. ඒ කියන්නේ අඳුරු පැත්ත වඩා බලවත් ස්වභාවයකටයි පත් වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ওই අඳුරු පැත්ත කියලා කියන කේන්දරයේ දෙවැන්න, හතරවැන්න, පස්වැන්න සහ හත්වැන්නෙන් කොටහක් භාගයක් කියන මේ ස්ථාන හතරම හොඳටම ග්‍රහයන්ගෙන් උත්තේජන වෙලායි තියෙන්නේ. ඒකට හේතුව තමයි කේතු ග්‍රහයාගේ දෙවැන්නේ ගෝචර වීම, කේන්දරයේ හතරවැන්නේ ගුරු සෙනසුරු සහ ප්ලූටෝගේ ගෝචර වීම, ඒ වගේම කේන්දරයේ පස්වැන්නේ නෙප්චූන්ගේ ගෝචර වීම සහ යුරේනස් ග්‍රහයා කේන්දරයේ හත්වැන්නේ තාම මුල්ලංශකවල ගෝචර වීම. එහෙම ගත්තාම අදෘශ්‍යාර්ධය කියන එක නොපෙනෙන පැත්ත කේන්දරයේ මේ වෙලාවේ තුලා ලග්න හිමියන්ගේ බලවත්. මේක මේන් පිටත පිහිටන්නේ එකම එක ග්‍රහයක පමණයි. වියුතු පරිද්දෙම රාහු ග්‍රහයා පමණයි පිහිටන්නේ. එම ග්‍රහයා පිහිටන්නේද ඔබේ කේන්දරේ 8 වෙන්නේ. එතකොට මේක හරි අභියෝගාත්මක, පෙරලිකාර, විප්ලවකාරී අවස්ථාවක්. තුලා ලග්න හිමියෝ මේ කාලේ සියලු දේ කරන්නේ සමාජයට නොපෙන්වා තමන්ගේම අභ්‍යන්තර සැලසුමක් හැටියට. මේ කාලේ තුලා ලග්න හිමියෝ අභ්‍යන්තර හොඳ සැලසුම්කරු, හොඳ නිර්මාණ ශිල්පියෝ. දිගු කාලින ව්‍යාපෘති තමන්ගේ මනසේ නිර්මාණය කරගන්න, හොඳ සංකල්ප නිර්මාණය කරගන්න තාම දක්ෂයි. ඒවා පිටට පේන්නේ නැහැ. ඔවුන් ඇතුලෙන් අභ්‍යන්තරයෙන් පොහොසත් වෙන කාලේ. විශේෂයෙන්ම ධර්මික මාර්ගයේ යන තුලා ලග්න හිමියන්ට නම් මේ කාලේ තමන්ගේ අභ්‍යන්තර පෝෂණය ඇති කරගන්න, අභ්‍යන්තර අවබෝධය ඇති කරගන්න මේක අනර්ග කාලයක්. ඒ වගේම යම් විශේෂ ක්ෂේත්‍රයන් පිළිබඳව ගැඹුරින් ඉගෙන ගන්න අයට නම් විභාග සමත් වෙන
අයට නෙමෙයි මේ කියන්නේ ඇත්තටම අවංකව යමක් ඉගෙන ගැනීමෙන් ඉන්න අය ශාස්ත්‍රෝද්ග්‍රහණය කරන අයට අවංකවම විෂයන් තේරුම් ගන්න උත්සාහ කරන අයට තුලා ලග්න හිමියන්ට මේ කාලේ අනර්ගයි මේ කාලේ මොකද විශේෂයෙන්ම හතරවැන්නේ ගෝචර වෙන ගුරුගේ සහ සෙනසුරුගේ සංයෝගය නිසා අවංකවම හෘද සාක්ෂියට එකඟවම වුන් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරනවා. අවබෝධ කරගන්න උත්සාහ කරගන්නවා. ඒක අර ඉගෙනගෙන ඒක මාකට් කිරීමේ අදහසෙන් නෙමෙයි. නැත්තම් ඉගෙනගෙන විභාගයක් පාස් වෙන්න වගේ සහතිකයක් ලබා ගැනීම කියන අරමුණ නෙවෙයි. දැඩි අවශ්‍යතාවයකින් පෙළෙනවා වුන් පිපාසිකෙන් පෙළෙනවා දෙයක් දැනගන්න. ඒ දේ මොකක්ද කියන එක එක තුලා ලග්න හිමියන්ට සාපේක්ෂයි. ආධ්‍යාත්මික මාර්ගය යන අයට, විද්‍යාව හා කලාව ක්ෂේත්‍රයේ පැත්තෙන් යන අයට, වාණිජ්‍ය ධාරාවෙන් යන අයට, නීති ක්ෂේත්‍රයේ හෝ වෛද්‍ය ක්ෂේත්‍රයේ හෝ ඉංජිනේරු ක්ෂේත්‍රයේ යන අයට අදාළයි. නමුත් මේ කාලේදී ඔවුන්ගේ එම සම්මත විශේෂ ක්ෂේත්‍රයන් ගැන නෙමෙයි මේ කියන්නේ තමන්ගේ අභ්‍යන්තරයෙන් පොළඹනවා යම් දෙයක් ඉගෙන ගන්න කියන. ඒ දේ බොහොම සාර්ථක කරගන්නවා ඒගොල්ලෝ. ඒක පැත්තක්. ඊළඟට ඕනෑම කෙනෙකු තුළ වශී කරගැනීමේ වශීකාරක හැකියාව තමා කරේ නම්මා ගැනීමේ හැකියාව තුලා ලග්න හිමියෝ ඉදිරි වසරක කාලයේදී ඊළඟ වසර 3ක කාලයක් තිස්සේම තමා කෙරෙහි වැඩි කර ගැනීමක් මේකෙන් පේනවා. ඊළඟට නමුත් යුරේනස් ග්‍රහය ගෝචර වෙන්නේ කේන්දරයේ 7 වෙනි නිසා එතන විශාල අවාසියක් තියෙනවා. 7 වෙනින් පෙන්වන්නේ විවාහය, විවාහ සම්බන්ධතාවය, පාර්ට්නර්ෂිප්, හවුල් ව්‍යාපාර නම් හවුල් ව්‍යාපාරිකයෝ, සමාජ සම්බන්ධතා. මෙන්න මෙතෙන්දී තුලා ලග්න හිමියන්ට විශේෂ වග බලා ගන්න ඕනේ ආක්‍රමණශීලී ස්වභාවය, තරමක කටුක ස්වභාවයටපත් වීම, බලහත්කාරය ආදී පාවිච්චි කරමින් සමාජ සම්බන්ධතා ආදී පවත්ව ගන්න අමාරුයි. එහෙම පවත්ව ගන්න ගත්තොත් හතරවැන්නෙන් දීලා තියෙන අවස්ථාව හෘද සාක්ෂියට එකඟව ඉගෙන ගැනීම, හෘද සාක්ෂියට එකඟව අවබෝධ කර ගැනීම කියන කාරණේ වෙනුවට ඒ ස්ථානෙත් නරකටපත් වෙන විතරක් නෙමෙයි ගුරු ග්‍රහයාගේ හතරවැන්නේ ගමන ඊතරම්ම හොඳ නැහැ තුලා ලග්න හිමියන්ගේ සෞඛ්‍යයට. ඒ වගේම සෙනසුරු ග්‍රහයාගේ ගෝචරයත් සෞඛ්‍යයට එච්චර හොඳ නැහැ. ඒ වගේම ප්ලූටෝ ග්‍රහයාගේ ගමනත් තුලා ලග්න හිමියන්ගේ කේන්දරයේ සෞඛ්‍යයට විශේෂයෙන්ම හෘදය වස්තුවට, පෙනහළු වලට, රිබ්ස් කියලා අපි කියනවා මේ ඉලයට වලට හොඳ නැහැ. ඒ වගේම ඔය ඩයග්‍රෑම් බේස් කියලා අපි කියනවා මේ ඉලයට ඔක්කොම එකට එකතු වෙන ස්ථානය, මේ ස්ථානය ආශ්‍රිතව ඇති වෙන පීඩනය ටිකක් නරකයි. ඒකෙන් හින්දා සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිම වෙන්නත් ඕනේ. තමන් තුළ තියෙනා වූ අර සමාජ සම්බන්ධතාවලදී, විවාහ ජීවිතය ඇතුළතදී තියෙන සංයමය, අතිදහවනකාරී ස්වභාවයෙන් මිදිලා, ආක්‍රමණශීලී ස්වභාවයේ ආධිපත්‍යධාරී ස්වභාවයෙන් මිදිලා එම ස්ථානය සෞම්‍ය කරගත්තොත් තුලා ලග්න හිමියන්ට මේ කාලේ හැම පැත්තකින්ම හොඳයි. විශේෂයෙන්ම රාහු ග්‍රහයාගේ ගෝචරයේ මට වෙන්නේ නරක නැහැ. හුඟ දෙනෙක් රාහු අට වෙන්න වුණාම බය වෙනවා. බය වෙන්න කාරණාවක් නැහැ. ඔබේ ජීවිතයේ මීට පෙරදී ඔබට හිමි විය යුතු තිබුණු ඒත් හිමිවීම සිදු නොවුණු රැකියාව වෙන්න පුළුවන්, උසස් වීම වෙන්න පුළුවන්, වරප්‍රසාද වෙන්න පුළුවන්. ඊටාම කුඩා ආයෝජනයකින් ලැබෙන ප්‍රතිලාභයක් වෙන්න පුළුවන්. මේවා ඉදිරි කාලයේදී පහසුවෙන් ලැබී ගැනීමේ වාසනාව තුලා ලග්න හිමියෝ පහසුවෙන් ඇති කර ගන්නවා. ඒ වගේම විදේශ ගමන්, විදේශ රැකියාව, විදේශ මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි දන්නවා අද කාලේ හැටියට නම් විදේශ මුදල් උපයන්න විදේශ රටකට යන්න ඕනේ නැහැ. ප්ලේන් එක නැගලා ඉගිලෙන්න ඕනේ නැහැ. තමන් ඉන්න තැන ඉඳලාම විදේශ රැකියාව කරන්න පුළුවන්. ධනය ගෙන්න ගන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවන් තුලා ලග්න හිමියන්ට මේ කාලේදී තම ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා. ඔබේ කේන්දරයේ ගිනිකොන දිශාවත්, ඒ වගේම නිර්ත දිශාවත්, බටහිර දිශාවත්, දකුණු දිශාවත් තමයි මේ වෙලාවේ උපරිමයෙන්ම උත්තේජනය වෙන්නේ. ඒ වගේම අමතක කරන්න එපා කේන්දරයේ ඊශාන දිශාව, උතුරු දිශාව, වයඹ දිශාව උත්තේජනය වෙන්නේ නැහැ මේ මොහොතේ. ඒතර ඒවයි අඩු තියෙනවා, හිස්තැන් තියෙනවා. හිස්තැන් පිරෙන්නේ නැත්නම් ඒවේ අසම්බරතාවය හට ගන්නවා. එක පැත්තෙන් ඔබේ ජීවිතයේ පොහසත්භාවය, සාරවත්භාවය හටගනි, අනිත් පැත්තෙන් පූර්ණ හිස් බවක්, ශූන්‍ය භාවයක් ඇති වෙයි. ඒතර එහෙම අසම්බර ජීවිතයකින් සාර්ථකත්වය හොයන්න අමාරුයි. ඒකින්ද ග්‍රහචාරයන් ඔබේ කේන්දරයේ අදෘශ්‍යාර්ධය බර වුණත් ඔබ ඔබේ කේන්දරයේ දෘශ්‍යාර්ධයේ පැත්ත ඔබේ ක්‍රියාවන්ගෙන්, ඔබේ අවතුම් පැතුම් වලින් ඔබ ඒ ස්ථාන බලවත් කරගත යුතුයි. ඒවට සාමාන්‍ය පිළිවෙත් හැටියට තියෙන අභිසම්විධාන පිරිත හොඳ පිළිවෙතක්, ඒ වගේම සූර්ය පිරිත හොඳ පිළිවෙතක්, ඡන්ද පිරිත හොඳ පිළිවෙතක්, ඒ වගේම මෝර පිරිතත් හොඳ පිළිවෙතකට පාවිච්චි ගන්න පුළුවන්. ඒවා පාවිච්චි ගන්න කොට පහසු ආකාරයෙන් ඒවයින් අර කේන්දරයේ 10 වැන්නේ, 11 වැන්නේ, 9 වැන්නේ, 12 වැන්නේ තියෙන පීඩාකාරී තත්වය පාලනය කළ සමබරතාවය ඇති කරගන්න පුළුවන්. එහෙම ගත්තොත් තුලා ලග්න හිමියන්ට මේ ඉලමෙන තත්ත්වයේ තේරුම් අරගෙන තමයි
ජීවිතේ යන්න තියෙන විශේෂයෙන් ඔබ මේ කාලයේදී ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන තමයි බරපතල ලෙසම සැලකිලි සාවධානය යොමු කළ යුතුව තියෙන්නේ. හොඳයි අපි නම් ඊළඟ ලග්නයට බලමු. අපි දැන් උත්සාහ කරන්නේ තවත් තරමක සංකීර්ණ කේන්දරයක පළපළ බලන්න. ඒ තමයි මේ වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමියෝ ඇත්තටම මේ කාලේ 2021 අවුරුද්ද ඔවුන්ගේ ජීවිතයේ තාම තීරණාත්මක වසරක් හැටියටයි දැනට තියෙන ග්‍රහචාර අනුව පෙන්වුම් කරන්නේ. ඒකට හේතුවක් හැට කිව්වොත් පහුගිය සැප්තැම්බර් මාසයේ 23 වෙනිදා ඉඳලා වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්දරයේ කේතු ග්‍රහය ලග්නයේ මතත් රාහු ග්‍රහය 7 වෙනිදාත් ගෝචර වෙනවා. සමස්තයක් හැට ගත්තොත් මේ ග්‍රහ පිහිටීම හිතකර පිහිටීමක් නෙවෙයි. ඒ වගේම නොවැම්බර් මාසයේ 20 සිට ගුරු ග්‍රහයත් ඔබේ කේන්දරයේ 3 වෙනිදාට පිවිසුණා. ඊට පෙර හිටියා සෙනසුරු ග්‍රහය ප්‍රබලව කේන්දරයේ 3 වෙනිදේ. ඒ වගේම දැන් ප්ලූටෝ ග්‍රහයත් එම ස්ථානට අවිලා තියෙනවා. එතකොට 3 වෙනි ග්‍රහ පොකුරයි ගුරු සෙනසුරු සහ ප්ලූටෝ 4 වෙනි තැන්පත් වෙනවා නෙප්චූන් ග්‍රහය. ඒ වගේම යුරේනස් ග්‍රහය තැන්පත් වෙනවා කේන්දරයේ 6 වෙනි. සමස්තයක් හැටියට ගත්තොත් අර තුලා ලග්න හිමියන්ගේ කේන්දරයේ වගේම ඊටත් වඩා වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්දරයේ මේ කාලේ අඳුරු පැත්ත. ඒ කියන්නේ අදෘශ්‍යාර්ධය හැම පැත්තකින්ම කේන්දරයේ ග්‍රහයන්ගෙන් උත්තේජනය වෙනවා. මේවා ඇත්තටම රහසිගතව කරන දේවල් වලට මේක හොඳ කාලයක්. ඒ කියන්නේ තමන්ගේ අභ්‍යන්තරව ඉගෙන ගන්න දේවල්, අභ්‍යන්තර සැලසුම්, ව්‍යාපෘති සකස් කිරීම, සතුරන් පරාජය කිරීමේ මෙහෙයුම් දියත් කිරීම. හරි. ඒ වගේම තමන්ගේ අභ්‍යන්තර වශයෙන් තියෙන දිගු කාලයක් තිබ්බ සැලසුම් හිමීට ක්‍රියාත්මක කිරීම. මේවාට නම් හොඳ කාලයක් තමයි. හැබැයි නරකම දේ තමයි මේ කරන කිසිම කටයුත්තකින් වෘශ්චික ලග්න හිමියෝ සාර්ථකත්වය ලබන්නේ නැහැ. ලබන්න නම් තමන්ගේ කේන්දරයේ 3 වෙන්නේ ඇති වෙලා තියෙන කිසියම් අහිතකර විපරීත පිහිටීමක් තියෙනවා. ඒක තමන්ගේ උත්සාහයෙන් බිඳගත යුතුයි. ඒ තමයි ගුරුගේ සහ සෙනසුරුගේ සංයෝගයේ කේන්දරයේ 3 වෙන්නේ විශිෂ්ටයි, ප්‍රබලයි. විශේෂයෙන්ම සෙනසුරු ග්‍රහය වෘශ්චික ලග්න හිමියන්ගේ 3 වෙන්නේ ගමන් කිරීම හරිම ප්‍රබලයි. ව්‍යාපාර කරන අයට, දේශපාලන ක්ෂේත්‍රයේ නිරත අයට, වගේම සිනමාව කලාව, ඒ වගේ ප්‍රසිද්ධ මාධ්‍යයන්හි වැඩ කරන අයට, ප්‍රකට චරිතවලට, බලවත් පුද්ගලයන්ට හොඳ පිහිටීමක් තමයි සූර ව්‍යාපාරිකයන්ට. හොඳ පිහිටීමක් තමයි සෙනසුරුගේ මකර රාශි ගමනත් 3 වෙනි ගමනත් වෘශ්චික ලග්න හිමියාට බොහොම විජයග්‍රහී අවස්ථාවක්. නමුත් දැන් මේ ස්ථානයේ තිබුණේ බලය දැන් විපරීත වෙලා තියෙන්නේ. මොකද ගුරු ග්‍රහය එතන පිවිසුණා දෙවන්නාධිපතිය හැටියට. වගේම ප්ලූටෝත් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? මෙතනදී වෙන්නේ කුසලතාවය, හැකියාව තවත් 400 ගුණයකින් වැඩි වෙනවා. හැබැයි මේක පාවිච්චි කරන්නේ අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්නේ මොකටද කියන කාරණය මත ඒ ලැබෙන ප්‍රතිඵලයේ දිගු කාලෙම ලබන්න පුළුවන්ද බැරිද කියන එක තීන්දුව වෙනවා. මොකද කේන්ද්‍රයේ ලග්නය මත පිහිටීමේ හේතු 7 වෙනි රාහුත් විසින් ඔබේ අභ්‍යන්තර තත්ත්වය විපරිත කරන්න පුළුවන්. ඒ කියන්නේ බුදු අනවශ්‍ය බිය. සරලව කිව්වොත් අනවශ්‍ය බිය, අහේතුක බිය හට ගන්නවා. ඒ වගේම පමණට වඩා තැති ගැනීම, පමණට වඩා ඔබේ ජීවිතයේදී අසාර භාවයකින් බැලීම, අස්ථාවරව බැලීම කියන එක ෆෝබියා තත්ත්වයක් වෙන්න පුළුවන්. తాවකාලිකව ඒ තත්ත්වයෙන් මුලින්ම මිදෙන්න ඕනේ. ඊළඟට ඔබ එවැනි ෆෝබියා තත්ත්වයක් తాවකාලිකව බීතිමය තත්ත්වයකටපත් වෙලා සමාජයත් එක්ක ගනුදෙනු කරන්න ගත්තාම ඔබ සමාජයේ කෙරෙහි නිරෝගී පුද්ගල ලෙස ආශ්‍රය කරන්නේ නැහැ. ඒක සමාජය ඔබෙන් දුරස්ත වෙනවා. රාහු ග්‍රහය 7 වෙනිනේ කරන්නේ සමාජය සහ ඔබ අතර තියෙන සම්බන්ධතාවය බිඳ දාන එක. විකෘති කරන එක. සමාජයට ඔබව විහිළු සහගත පුද්ගලයෙක් හැටියට, නැත්නම් විකෘති පුද්ගලයෙක් හැටියට, නැත්නම් සමාජ විරෝධී පුද්ගලයෙක් හැටියට, සමාජ පීඩකයෙක් හැටියට, පරපීඩකයෙක් හැටියට තමයි ඔවුන් සමාජය ඔබ තේරුම් ගන්න. මේක සිද්ධ වෙන්නේ ඇයි? ඔබ තුලම හටගත්තා වූ තරමක භීතිමය තත්ත්වයක්, අහේතුක භීතියක් හේතු කොටගෙනයි. ගුරුගේ සහ සෙනසුරුගේ බලය ඇත්ත වශයෙන්ම යොදන්න ඕනේ ඔබේ අභ්‍යන්තර කුසලතාවයන් වැඩි කර ගැනීම සඳහා මිස අභ්‍යන්තර භීතීන් වර්ධනය කරගන්න හෝ තමන් විසින් නැති හතුරෙක් මවාගෙනම හතුරා පරාජයටපත් කිරීමේ සැලසුම් සකස් කිරීමේ නිර්ර්ථක වැඩවලට නෙවෙයි. එහෙම කරන්න ගත්තොත් ඔබේ ජීවිතය නාස්ති කරගන්නවා. ඊළඟට නෙප්චූන් ග්‍රහයට ඊට උල්පන්දම් දෙනවා 4 වෙනියේ සිටමින් විවිධ જાතියේ මති බ්‍රහ්ම කියලා අපි කියලා කියනවා. ඒවා කියන්නේ පදනමක් නැති අහේතුක සැක
සැකකිරීම සහ බය අස්ථාවර භාවය, වික්ෂිප්ත භාවය එතරම් ඇති කරලා දෙනවා. එතකොට මේ ඔක්කොම බලපාන ඔබේ කේන්දරයේ ඔබේ ශරීරයේ අභ්‍යන්තර බඩවැල් වල සිට අක්මාවට වකුගඩු වලට ස්ත්‍රියක් නම් ගර්භාෂයට බලපානවා. මොකද යුරේනස් ග්‍රහය ගෝචර වෙන කේන්දරේ 6 වෙන්නේ. එතකොට අර උඩ තියෙන භාවයන්ගෙන් ඇති වෙන හිතකර ප්‍රතිඵලෙ හින්දා ඔබට බඩට දරා ගන්න බැරි විදිහේ පීඩනයක්, උද්වේගකර භාවයක්, අධික තාප වීමක්, රත් වීමක් හට ගන්නවා. අපි කියන්නේ බඩ රත් වුණා කියලා කියන්නේ. බඩපපුව පිච්චුණා කියලා කියන්නේ. මේ බඩපපුව පිච්චි තමයි ඔබට ජීවිතය ගත කරන්න වෙන්නේ ඊළඟ 2021 අවුරුද්දම. අර ඔබ තුළ මුලින්ම හට ගන්නා වූ අහේතුක බොරු බිය ඉවත් කරගත්තේ නැත්තම්. ඒ කියන්නේ නැති හතුරෙක් මවාගෙන නැති හතුරෙක් අපි පඹයක් හදාගෙන ගෙදරට පහර දෙන්න කාලය ගත කරන එක බොරු වැඩක්. ඔබට තියෙන හැකියාවෙන් තියෙන අවස්ථාවෙන් ඉදිරියට යන එකයි කරන්න තියෙන්නේ. සතුරන් මර්ධනය නෙමෙයි ඔබ කරන්න ඕනේ. ඔබේ ජීවිතයේ වර්ධනය සඳහායි ඔබේ අනාගතේ මෙහෙවන්න ඕනේ. ඊළඟට විශේෂයෙන්ම වෘශ්චික ලග්න හිමියෝ හවුල් ව්‍යාපාර කරන අය, දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න අය, ඒ වගේම ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්න අය, තමන්ගේ ගනුදෙනුකරුවෝ, තමන්ගේ සමාජිකයෝ, තමන්ගේ හවුල්කරුවෝ, විශේෂයෙන්ම විවාහක අය ඉන්න තමන්ගේ කලත්‍රය, සැමියා බිරිඳ සම්බන්ධයෙන් වෙනදාට වඩා ඉවසිලිවන්තව කටයුතු කරන්න. මොකද ඒවා ඊටාම පහසුවෙන් බිඳ වැටෙන ස්වරූපයටයි පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම පහුගිය සැප්තැම්බර් මාසයේ 23 සිට වෘශ්චික ලග්න හිමියන්ට මේ ඇතිලා තියෙන පීඩන නිසා සමාජයේ නොහොන් කොන් වීමේ, හුදකලා වීමේ ස්වභාවය පේනවා. එහෙම කළොත් රැකියා ස්ථානයෙන් පව ඔබ කොන් වෙන්න පුළුවන්. පවුලෙන් ඔබ කොන් වෙන්න පුළුවන් කරදරකාරයෙක් හැටියට. ඒක නිසා මේ தත්ත්වය තේරුම් ගන්න එකයි වඩා වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම කේන්ද්‍රයේ අඳුරු ස්ථාන බලවත් වුණාම ඔබ තුළම හට ගන්නවා හුදකලා වෙලා, තනි වෙලා, සීමිත පිරිසක් වටා විතරක් තම තමම ආශ්‍රය කරමින් ඒ අය කින දේ මත පමණක් ලෝකයේ තීන්දුව ගන්න ගත්තාම ඔබ කුමන්ත්‍රණකරුවෙක් වෙනවා. අසාර්ථක පුද්ගලයෙක් වෙනවා. අර ගල් ගුහාවක් ඇතුලේ ඉඳලා ලෝකයක් පෙළන්න කුමන්ත්‍රණ කරන මිනිහෙක් බටපත් වෙනවා. ප්‍රායෝගික මිනිහෙක් වෙන්නේ නැහැ. මෙන්න මේ ස්වභාවය තමයි වෘශ්චික ලග්න හිමියෝ තේරුම් අරගෙන ඉවත් කරගත යුතු ප්‍රධානම දේ. එහෙම නැතුව සම්මත සාමාන්‍ය හොඳ නරක ලාභ අලාභ පලාපල කතනයට වඩා ඔබටම බය වෙලා තියෙන ස්වභාවයෙන් මිදලා අනිකාට තියෙන බයත් නැති කරගෙන කළ යුතු දේශට කරන්න ඔබේ රැකියාවට, ඔබේ ආදායම් මාර්ගවලට, ඔබේ භූමිකාව ඉෂ්ට කරන්න ඒකයි මේ අවස්ථාවේ අවශ්‍ය කරන්නේ. විශේෂයෙන්ම මේ බෙල්ල පිටිපස්සේ වෘශ්චික ලග්න හිමියන්ට මේ කාලයේදී ස්නායු තරපුමක් හට ගන්න පුළුවන්. ඒවා වුණොත් ශල්‍ය කර්මයන්ට භාජනවලට වඩා අනිකුත් ශල්‍ය කර්ම නොවන පිළිගත් වෛද්‍ය ක්‍රම වලට යොමු වෙලා ඒවා වළක්වා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම එවැනි රෝග තත්ත්ව උද්දීපනය වෙන වැරදි ඉරේවට නිදා ගැනීම, වැරදි ස්ථානවල නිදා ගැනීම ආදීන් වැළකීලා ඉඳීම වැදගත් වෙනවා. ඒ වගේම තව විශේෂ දෙයක් මම කියන්න ඕනේ මේ වෘශ්චික ලග්න හිමියන්ට මේ කාලයේදී ඔබේ අලුත් ආයෝජන සඳහා මේක සුදුසු කාලයක් නෙවෙයි. මීට පෙර කරපු ආයෝජනවල ප්‍රතිලාභ තව වැඩි කර ගැනීමේ දෙයකට මිසක් අලුතෙන් විශාල පරිමාණයෙන් ආයෝජන කිරීම එතරම්ම හිත කර නැහැ 2021 අවුරුද්දේ අග භාගයේ වනතුරුම. මෙන්න මේ தත්ත්වය අවබෝධ කර ගැනීම තමයි වෘශ්චික ලග්න හිමියාට වඩාම වැදගත් වෙන්නේ. ඒ අවබෝධය ඇති කරගත්තොත් 2021 අවුරුද්දත් ඔබට පුළුවන් තරම් හානිය අවම කරගෙන සාර්ථක අවුරුද්දක් බවට පත් කරගන්න පුළුවන්. අපි දැන් ඊළඟට උත්සාහ කරන්නේ ධනු ලග්න හිමියන්ට කොහොමද 2021 අවුරුද්දේ ග්‍රහචාරය බලන්න. ඔබේ කේන්දරයේ ගුරු සහ සෙනසුරු කියන ග්‍රහය දෙදෙනාම ගෝචර වෙන්නේ ප්ලූටෝත් සමග 3 දිනක්. කේන්දරේ 3 වෙන්නේ නෙප්ටියුන් ග්‍රහය අසුපුදු ලෙසම දැන් 3 වෙන්නේ ගෝචර වෙනවා. යුරේනස් ග්‍රහය 5 වෙන්නේ, රාහු ග්‍රහය 6 වෙන්නේ, කේතු ග්‍රහය 12 වෙන්නේ. එතකොට පහුගිය සැප්තැම්බර් මාස 23 න් පස්සේ ධනු ලග්න හිමියන්ගේ කේන්දරේ මේ ග්‍රහ රටාව වෙනස් වෙලා තියෙනවා. මේ ග්‍රහ රටාව දිහා බැලුවාම ධනු ලග්න හිමියෝ හුඟ දෙනෙක්ටත් පොඩි සැකසංකා මතුවලා තිබුණා. කීප දෙනෙක්ම කේන්දර බලන අවස්ථාවල පෞද්ගලිකව ආපු ප්‍රශ්නයක් මට ඔළුවට ආවා. මොකද ලග්නාධිපති ගුරු ග්‍රහය ධනු ලග්නයේ ලග්නාධිපතිනේ. එතකොට ඒ අය දැන් සමහර අය බයටපත් වෙලා තිනවා ලග්නාධිපති නීච වෙලා. ඉතින් ධනු ලග්න හිමියොත් නීච වෙයිද? ඔන්න වගේ තමයි ප්‍රශ්න මතුවලා තියෙන්නේ. මේවා අපිට හිතා ගන්න බෑ මොන ආකාරයකටද කියලා මේ වැරදි අදහස් සමාජගත වෙන්නේ. මේ ලග්නාධිපති නීච වීම හෝ ලග්නාධිපති උච්ච වීම හින්දා ධනු ලග්න උපන්න පුද්ගලයා උච්ච වෙන්නෙත් නෑ, නීච වෙන්නෙත් නෑ. යම් අවස්ථාවක් පමණයි. කොහොමත් මේ ටොලිමියාන ජ්‍යොතිෂයේදී ග්‍රහයන්ගේ උච්ච වීම, නීච වීම කියන ඒවා අපි සලකන්නේ නැහැ. ඒවා සාම්ප්‍රදායික ජ්‍යොතිෂ සලකන දේවල්. ඒ පලාපල කතනයක් තුළ තමයි මේ උච්ච නීච භාවය වැදගත් වෙන්නේ.
මම ඉදිරිපත් කරන බලාපොල කතරනට වඩා වැදගත් වෙන්නේ ග්‍රහයා පිහිටා සිටින භවස්ථානය, එම ස්ථානය, එවම ග්‍රහයා පිහිටා සිටින නැකත, එම ශක්ති ස්ථානය, වැටෙන දෘෂ්ටිය සහ සංයෝගය කියන කාරණා පමණයි පොදු බලාපොල කතරනයකදී ටොලමෑන් ජ්‍යොතිෂයේදී මූලිකත්වය දෙන්නේ. එහෙම ගත්තොත් දෙවැන්නේ ගුරුගේ සහ සෙනසුරුගේ සංයෝගය ධනු ලග්න හිමියාට වැදගත්. කාලයකට පස්සේ ලැබුණු වැදගත් අවස්ථාවක්. මොකද මෙතනින් පසු ඔහු හොඳ ගුරුවරයෙක්. ඕනම ධනු ලග්න හිමිය ඔබ හොඳ ගුරුවරයෙක්, හොඳ උපදේශකයෙක් හැටියට ඉදිරි වසර කාලේ පුරා ඔබට ඉදිරියට එන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද ඔබේ වචනයට බරක් තියෙනවා. ඔබ දෙයක් කියන්නේ දැනගෙනයි. ප්‍රාමාණිකව දැනගෙනයි. ඔබට දැනගැනීමේ අවස්ථාව තියෙනවා. මීට පෙර අවබෝධ කරගත්ත දේ සාර්ථකව විශ්වසනීයව ස්ථාවරව අනෙකාට පහදා දෙන්නත් අනෙක් අයට ආලෝකය දෙන්නත් ඔබට හැකියාව තියෙනවා. විශේෂයෙන් මේ සඳහා හිවල් වෙනවා ඔබේ මොයින් පිට වෙන වචන. ඒ වගේම ඔබ ගත කරන සමිති සංවිධාන සහ ඔබේ පවුල කුටුම්බයක් නම් ඒවා ඔබටත් අනෙක් අයටත් ආලෝක ස්ථාන හැටියටයි කේන්දරේ පෙන්වන්නේ. ඒ වගේම මෙතන මේ නීච භාවයක් කාරණා කොහෙත්ම අදාළ නැහැ. ඒ වගේම ඔබේ කුටුම්බය පවුලක් කියලා අපි කියනවා. මව පියා සහ දරුවෝ වගේ නැත්නම් අලුත බැඳපු යුවලක් වෙන්න පුළුවන්. නැත්නම් අලුතෙන්ම පිහිටවාගත්ත සංගමයක් වෙන්න පුළුවන්. අන්න ඒ ස්ථානවල ධනු ලග්න හිමිය සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඔවුන් වෙනදාට වඩා වගකීමක් බාර ගන්නවා. වගකීම් බාර ගන්නවා. වෙනදාට වඩා ඒකෙට කැපකිරීම ඇති කර ගන්නවා. අවබෝධයෙන් පරිණතව මේ දේවල් හසුරා ගැනීමේ භාග්‍ය ලැබෙනවා. ඒ වගේම ධනෙ උපයන්න ධනු ලග්න හිමියන්ට මේක අනර්ඝ කාලයක්. විශේෂයෙන්ම රාහු ග්‍රහයාගේ 6 වෙන්නේ පිහිටීම කාලයකට පස්සේ ලැබිච්ච හොඳම අවස්ථාවක්. නිදන්ගතව තිබුණු බොහෝ රෝගාබාධ සුවපත් කරගන්න රාහු ග්‍රහයාගේ 6 වෙනි ගමන ගෝචර වෙනවා. විදේශ රටවල් වලින් මුදල් ගෙන්වා ගැනීම හෝ විදේශ රටවල් සමග එකතු වෙලා යම් ව්‍යාපාර පටන් ගන්න නැත්නම් විදේශගත වීමට, ශිෂ්‍යත්ව ලබා ගැනීමට, විදේශ භාෂා ඉගෙන ගැනීමට උත්සාහ කරපු ධනු ලග්න හිමියන්ට මේක හොඳ කාලයක්. විශේෂයෙන්ම හෝටල් සංචාරක ක්ෂේත්‍රයට මේක අනර්ඝ කාලයක්. නෙප්චූන් ග්‍රහයාගේ ගෝචර වීම 3 වෙනි ධනු ලග්න හිමියාට තවත් හිතකර අවස්ථාවක්. ඔබට මේ කාලයේදී ගුරුගේ සහ සෙනසුරුගේ බලය පාවිච්චි කරමින් දෙවන්නේ ඔබේ වචනයේ බලය පිහිටනවා වගේම ඔබේ කෙරෙහි ඇති ආකර්ෂණය, සමාජීය ආකර්ෂණය දිනා ගන්න පුළුවන් නෙප්චූන් හරහා. නෙප්චූන් මේල ඔබේ කේන්දරේ ගමන් කරන්නේ ඊටාම හිතකර අවස්ථාවකදී. බාධාවකට තියෙන එකම කාරණයක් පමණයි යුරේනස් ග්‍රහයාගේ 5 වෙනි ගමන. 5 වෙනි කියලා කියන්නේ ඔබේ කේන්දරෙන් 10 වෙනින් 8 වෙනි. 10 වෙනි ඔබේ රැකියාව, ඔබේ වෘත්තිය, ඔබ නිතර කරන කටයුත්තේ 8 වෙනි තමයි යුරේනස්. එවැනි ග්‍රහයක 8 වෙනිනේ පිහිටීම ඔබේ රැකියාවට, වෘත්තියට දැඩි සටන්කාමී තත්ත්වයක්, අරගලකාරී තත්ත්වයක් ස්මතු කර නිර්මාණය කරන වාතාවරණයක් බවට පත් වෙනවා. එතකොට ඒ හින්දා මේක දැනගෙන කොහොමත් ඔබ එවැනි අරගලයන්ට පටලැවෙන්නේ නැතුව උද්වේගකර භාවයෙන් තොරව පුළුවන් තරක් හැකිතාක් සංසුම් මානසිකත්වයකින් යුතුව ඔබේ වෘත්තීය කටයුතු ඉෂ්ට කළොත් යුරේනස් ගැන පීඩනය අවම කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රේම සම්බන්ධතා පවත්වා ගන්නා වූ නවයෝන් තරුණයන්ටත් ධනු ලග්නින් පන්නයට මේ කාලේ නිතර මතභේදාත්මක තත්ත්වයන් හට ගැනීම, තරමක නුරුස්නා ස්වභාවයන් පහළ වීම වරින් වර හට ගන්න පුළුවන් තත්ත්වයක් හැටයි පෙන්වන්නේ. හැබැයි ඒවා ඔබ දැන් මේක දන්නවනේ මේක වෙන්නේ කියලා. දැනගත්තාම මේක පාලනය කරගත්තොත්, සංයමය ඇති කරගත්තොත් කරගන්න පුළුවන්. ඒ සඳහා හොඳම බලයක් ඔබට දෙනවා 12 වෙනි ඉන්න කේතු ග්‍රහයා. 12 වෙනි කේතු මොක්ෂකාරක ග්‍රහයා. මොක්ෂකාරක ස්ථානයේම පිහිටනවා, බලවත් ලෙස ඉන්නවා. ඔබේ ආධ්‍යාත්මික ශක්තියන් වැඩි කරගත්තොත්, ඔබේ අවබෝධය වැඩි කරගත්තොත්, මානසික ශක්තියන් වැඩි කරගත්තොත් 5 වෙනින් එන පීඩනය පහසුවෙන් පාලනය කරගන්න පුළුවන්. නමුත් මේ 5 වෙනින් එන පීඩනය ඔබ පාලනය කරගත්තේ නැත්නම් රැකියාව, වෘත්ති ස්ථානයේ ඇති වෙන වූ අහිතකර අරගලකාරී ස්වභාවයෙන් සංයමයක් ගත්තේ නැත්නම් මම අර මුලින් කිව්ව සුබ ප්‍රතිඵල බොහෝ විට හීන වෙලා තමයි ඔබට ලැබෙන්නේ. ඉතින් ඔබේ කේන්දරයේ එකම දුබලකම හැටියට මම දකින්නේ යුරේනස්ගේ 5 වෙනි ගමන සහ ඒ යන දෘෂ්ටියයි. නමුත් අනිකුත් ග්‍රහ පිහිටීම් සියල්ලම ධනු ලග්න හිමියාට සුබදායක ලෙසයි සකස් වෙලා තියෙන්නේ. ඔබට මාවෙනික ව්‍යාපාර පටන් ගන්න, අලුත් රැකියා අවස්ථා සොයන්න, ආරම්භ කරපු දේ වැඩි ජවයකින් වැඩි කරන්න, හොඳ ආයෝජන අවස්ථා ඇති කරගන්න, උසස් අධ්‍යාපනයේට මේක හොඳ කාලයක් හැටියට පෙනෙන. ඉතින් බොහෝ විට මේ අවස්ථාව ධනු ලග්න හිමියාට 2021 අවුරුද්ද සුබඵල වැඩි, අසුබ තත්ත්ව අඩු වසරක් හැටියටයි පවතින ග්‍රහ සංයෝග සහ ග්‍රහයගේ ගෝචරයෙන් පෙන්눔 කරන්නේ. අපි සියලු ධනු ලග්න හිමියන්ට සුවපතනවා මේ 2021 අවුරුද්ද ඔබට ජයග්‍රහී වර්ෂයක් වීම සම්බන්ධයෙන්. අපි දැන් ඊළඟට උත්සාහ කරලා බලන්නේ මකර ලග්න හිමියන්ට කොහොමද මේ 2021 අවුරුද්දේ ග්‍රහචාරය බලපාන්නේ කොහොමද කියලා. ඔබේ කේන්දරය ඇත්තටම සුවිශේෂ කේන්දරයක් අනිකුත් ලග්න අතරින්. මොකද ඒකට හේතුව
ගුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා ප්ලූටෝ ඔබේ කේන්දරයේ ලග්නයේ මත සංයෝග වෙලා සිටී තමයි මේ අවුරුද්ද 2021 අවුරුද්ද කියන්නේ කැලෙන්ඩර් අවුරුද්ද. ඇත්තටම 21 කියලා කියන්නේ මේ ජ්‍යොතිෂය අනුව අලුත් වර්ෂයක උදාව නෙමෙයි. මේක අලුත් දින දර්ශනයක් පටන් ගන්නවා. ලෝක සම්මත ව්‍යවහාරික කැලෙන්ඩරයේ ආරම්භය මිසක් ජ්‍යොතිෂමය සම්බන්ධයක් මේකට නැහැ. නමුත් අපි සම්ප්‍රදාය කෝණව පලාපල විස්තරයක් විග්‍රහ කරනවා මාස 12කට වතාවක් කළ නිසා. මේ මොහොතේ 2021 අවුරුද්ද පටන් ගන්නකොට ගුරු සෙනසුරු ප්ලූටෝ ලග්නයේ මත නෙප්චූන් ග්‍රහයා දෙවැන්නේ යුරේනස් ග්‍රහයා සුපුදු ලෙසම කේන්දරයේ 4 වැන්නේ රාහු ග්‍රහයා 5 වැන්නේත් කේතු ග්‍රහයා 11 වැන්නේත් පිහිටනවා. මකර ලග්න හිමියා මේ කාලේ තරමක තැතිගැන්වීමකින් හිටියා පහුගිය අවුරුදු 4මාරක කාලයේම. මොකද ඔවුන්ගේ ජීවිතයේ බොහෝ අසාර්ථකත්වයන්ට ඔවුන් මුහුණ දුන්නා. රැකියාව, විවාහය, ප්‍රේමය, අනාගතය ගැන හදපු සැලසුම් මේ ආදී හැම එකෙම යම්කිසි ෆේලියර්ස් අසාර්ථක වීම තමයි තිබුණේ. දැන් ඇත්තට මේ පීඩාදායක කාලය හමාරයි කියලා කියන්න පුළුවන් මකර ලග්න හිමියන්ට. විශේෂයෙන්ම 12 වන්නාධිපති ග්‍රහයා ඔබේ කේන්දරයේ ලග්නේ මතට ආවම හුඟ දෙනෙක් බය වෙනවා. 12 වන්නාධිපතියා ලග්නේ මත නීච වෙනවා. මේ නීච කතන්දරය තමයි හැමතැනම හුඟ දෙනෙක් අපෙන් කේන්දර බලනකොට අහන්නේ. මේ නීචකම ඔළුවෙන් පැත්තක දාන්න. නීචකමක් ඔබට ආරෝපණය වෙන්නේ නැහැ. ඔබ උච්චවත් නීචවත් වෙන්නේ නැහැ ග්‍රහයෙක් හින්දා. ඔබේ ඇතුම් පැතුම් ඔබේ බුද්ධි ප්‍රමාණය අනුවයි මේක සිද්ධ වෙන්නේ. නමුත් මේ වෙලාව ඔබ විශිෂ්ට ප්‍රඥාවන්තයෙක් හැටියටයි සමාජ ඉදිරියේ පෙන්නේ. මොකද මම අර කලින් කිව්වා වගේම ලග්න ශීර්ෂය මත බලවත් වූ සෙනසුරු ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහයා සමග සංයෝග වෙනවා කියලා කියන්නේ වෙන්දට නොතිබිච්ච ලොකු ආත්ම ශක්තියක්, ලොකු විශ්වසනීය භාවයක්, ලොකු දැනුම් තේරුම් භාවයක් ඇතුව ප්‍රඥාවන්තයෙක් ලෙස ඔබේ ජීවිතය ආරම්භ කරනවා. ආරම්භ කරපු දවස තමයි 2020 අවුරුද්දේ නොවැම්බර් මාසයේ 20 වෙනිදා. එතකොට මේ ග්‍රහ රටාව 2021 අවුරුද්දේ අගභාගය දක්වාම ඔබට එකලෙස රත් විඳින ලැබුණේ නැතත් වැඩි වාර ගණක් ඔබට මේ ගුරුගේ සහ සෙනසුරුගේ සංයෝගයේ සුබඵල භුක්ති විඳින ලැබෙනවා. ඒක හොඳයි. විශේෂයෙන්ම ඉගෙන ගැනීමෙන් ඉන්න වයසේ ඉන්න දූ දරුවෝ මකර ලග්නෙන් උත්පත්ති ලැබලා තියෙනවා නම් ඒ වගේම විශ්වවිද්‍යාල මට්ටමේ හෝ පර්යේෂණ මට්ටමේ ඉන්න විද්වත් ක්ෂේත්‍රයේ අයට හොඳම කාලයක් මකර ලග්න හිමියන්ට. ඒ වගේම පරණ විදිහට හිතලා අසාර්ථක වෙච්ච බොහෝ දෙනෙකුට ඒ ක්‍රම අත්හැරගෙන අලුත් විදිහට හිතලා ජීවිතේ පටන් ගන්න මේ මකර ලග්න හිමියන්ට මේ කාලය ඉතාම හොඳයි. ඒ වගේම යුරේනස් ග්‍රහයාගේ පිහිටීම 4 වෙන්නේ හොඳ නැහැ. ඒක ඔබේ හෘදේ වස්තුවට පෙනහළු වලටත් රුධිරය දහවණය කරගෙන යන ශිරා සහ දමනයේ රුධිර නාල වලටත් පෙනහළු වලටත් ඒවායේ තියෙන ගර්ත වර්ත ශ්වාස නාලිකා වලටත් අහිතකර පීඩනයක් ඇති කරලා දෙනවා දිගටම. ඒක නිසා ඔබ මේ කාලයේදී විශේෂයෙන්ම මේ ශ්වසනාබාධ, හෘදයාබාධ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු කෙනෙක්. ඒ වගේම ප්‍රේම සම්බන්ධතාව පවත්වන මකර ලග්න හිමියන්ටත් මේ කාලය තරමක් නරකයි. මොකද උද්වේගකර භාවයන් හට ගැනීම, වරදවා වටහා ගැනීම ඇති කිරීම, ආරම්භ කරපු ප්‍රේම සම්බන්ධතාවයේ වරින් වර බිඳ වැටීම වගේ නරක තත්ත්වයන් මොහොත දෙන්න පුළුවන්. අධ්‍යාපනය ලැබමින් හිටපු මකර ලග්න හිමියන්ට තරමක පීඩාකාරී කාලයක් තිබුණා සැප්තැම්බර් මාසයේ සිට. නමුත් ඒ දැන් තත්ත්වය මිදිලා තියෙන්නේ. මොකද ගුරු ග්‍රහයා ලග්නයේ සිටමින් කේන්දරයේ 5 වැන්නත් 9 වැන්නත් කියන ත්‍රිකෝණ ස්ථාන දෙකම දකිනවා. ප්‍රාථමික අධ්‍යාපනයටත් උසස් අධ්‍යාපනයටත් ඒ වගේම පශ්චාත් උපාධි වගේ විද්වත් ක්ෂේත්‍රයේ ණයටත් මේක හොඳ කාලයක් හැටයි පෙන්වන්නේ. ඒක නිසා මකර ලග්නෙන් උපන් අය තුළ තිබුණු ඇතම් බීතීන්, අහේතුක බීතීන් ඉවත් කරගෙන අලුත් ප්‍රවේශයකින් අලුත් විදිහට ජීවිතේ පටන් ගන්න පුළුවන්. ඔබේ කේන්දරයේත් අර මං කිව්වා වගේම අදෘශ්‍යාර්ධයේ බලවත් අවස්ථාවක්. ලග්නෙන් 2 වැන්න, ලග්නෙන් 4 වැන්න, ලග්නෙන් 5 වැන්න. මේ ස්ථාන ඔක්කොම අඳුරු පැත්ත කියන අදෘශ්‍යාර්ධ පැත්ත බලවත් වෙලා තියෙන්නේ. ඒතර මේ මොහොතේ ඔබ කරන කටයුතු වලට සමාජයෙන් ඔබට තරම්ම හිතකර සහයෝගයක්, ප්‍රසිද්ධ සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබේ අභ්‍යන්තර ශක්තියෙන් තමයි අවදි කරගන්න ඕනේ ඔබට. අර සපෝට් කරන්න, උදව් කරන්න, සහාය දෙන පිරිස බොහොම අඩුයි. ඒකින්ද ඔබේ තනි ශක්තිය මත විශ්වාසය තියලා මේ ගමන ගියොත් ගමන යයි. තව කෙනෙක් මත විශ්වාසය තියලා අනික් කෙනෙක් ඔබට මේක කරලා දෙයි කියලා හිතලා ගමන යන්න ගත්තොත් අනිවාර්යයෙන්ම ඔබ ඒ ගමන අතරමඟ නතර කරනවා. තනියම යන්න ලෑස්ති වෙන්න ගමන යන්න පුළුවන්. දෙන්නෙක් එක ගමන යන්න ලෑස්ති වෙන්න නතර වෙන්න පුළුවන්. එච්චර දෙන්න පුළුවන් සුබ පණිවිඩය හැම දෙයක්ම තනියම සැලසුම් කරන්න, ඔබේම ශක්ති පරිමාණයෙන් සැලසුම් කරගන්න, ඔබේම හැකියාවෙන් කරගන්න. ඒතරේ වැඩේ කෙරෙයි. ඔබ ළඟ දැනට නැති අනිකා මත ඇති හැකියාව හෝ දක්ෂතාවය මත යැපෙමින්, ඒ මත විශ්වාසය තබමින් ඔබ ගමන යන්න හැදුවොත් ඔබට අඩියක්වත් ඉස්සරහට යන්න බෑ. ඒක තමයි 2021 අවුරුද්දේ ඇතුළත මකර ලග්න හිමියාට ග්‍රහචාරය විසින්, දෛවය විසින් ලැබලා දෙන වැදගත්ම පාඩම.
ඉතින් අපි මකර ලග්න හිමියන්ටත් සුබ පතන්න කැමති. දුෂ්කර අභියෝගාත්මක වාතාවරණයක් මැද වුණත් ඔබට තනියම හිතර ගත්තොත් හොඳටම ඔබට හැකියාව දීලා තියෙනවා ගුරු සහ සෙනසුරු ලග්නෙ මත ඉඳමින් ප්‍රබල භාවයක් දීලා තියෙනවා. ඒ හයියෙන් යන්න ගමන සාර්ථක කරගන්න පුළුවන්. අපි දැන් උත්සාහ කරන්නේ තවත් සුවිශේෂ ලග්නයක් කුම්භ ලග්නය. ලංකාවේ ලග්නෙත් කුම්භ. කොහොමද කුම්භ ලග්න හිමියන්ට අනාගත 2021 අවුරුද්ද මොන ආකාරයෙන්ද බලපාන්නේ කියලා බලන්න. ඔබේ ලග්නය මත පිහිටනවා නෙප්චූන්, ලග්නෙන් 3 වෙනි යුරේනස්, ඒ වගේම 4 වෙනි රාහු ග්‍රහයා, 10 වෙනි කේතු ග්‍රහයා පිහිටනවා. ඒ වගේම 12 වෙනි ගුරු, සෙනසුරු සහ ප්ලූටෝ පිහිටනවා. ඇත්ත වශයෙන්ම දිගු කාලයක් තිස්සේ කුම්භ ලග්න හිමියෝ ආවේ පීඩාකාරී කාලයකයි ආවේ. ඒ පීඩාකාරී කාලයේ තරමකින් අඩු වුණා. පහුගිය සැප්තැම්බර් මාසේ 23 වෙනිදා රාහු ග්‍රහය ඔබේ කේන්දරයේ 5 වෙනියේ සිටමින් 4 වෙනියට ආපු ගමන. ඒක ඇත්තටම සුබදායකයි. රැකියාවට, ව්‍යාපාර කටයුතු වලට, අධ්‍යාපන කටයුතු වල නිරත අයට අලුත් ජවයකින් ගමන පටන් ගන්න කුම්භ ලග්න හිමියන්ට ලැබලා දුන්න අවස්ථාව. ඒ වගේම ඔබේ කේන්දරයේ නෙප්චූන් ග්‍රහයාගේ ගමන මෙතෙක්කල් සිද්ධ වුණේ ඊතරම් හිතකර භාවයකින් නෙමෙයි. පහුගිය වසර 4මාර්ග කාලයේම නරක විදිහට තිබුණ නමුත් දැන් නම් නෙප්චූන් ඔබට හිතකර ග්‍රහයක් හැටියටයි ඉදිරි කාලය ගමන් කරමින් ඉන්නේ. දැන් හැබැයි ඔබේ ලග්නාධිපති වෙච්ච සෙනසුරුයි 11 වෙනාධිපතිය වූ 11 වෙනාධිපතිය සහ දෙවැන්නාධිපතිය ධනස්ථානයේ සහ අයස්ථානයේ අධිපති ගුරු ග්‍රහය 12 වෙනි ගමන් කරනවා. දැන් මෙතෙන්දී හුඟ දෙනෙක් හරි බයයි. 11 වෙනි සහ දෙවැන්න අධිපති ග්‍රහය 12 වෙනි යනකොට ආර්ථිකය බිඳ වැටෙයි කියලා බයයි. ඒ වගේම මෙතන සෙනසුරු ග්‍රහයත් 12 වෙනි යන හින්දා ලග්නාධිපතියත් 12 හින්දා මේක ප්‍රපාතයෙන් වැටෙයි කියලා බයක් ඇති කරගෙන තියෙනවා. දැන් ඔබ හිතන්නේ මම මොන වගේ දෙයක් කියයි කියලාද? ඒක එහෙම නැහැ කියලා කියයි කියලාද? නැහැ. මට කියන්න වෙන්නේ ඒ කාරණේම තමයි. මොකද මේක ඔබ ලෝණු සිවියකින් බේරලා ඉන්න කෙනෙක් හැටියට පෙන්වන්නේ අතුර යන ගමනක් මේ යන්නේ. විශේෂයෙන්ම රාහු ග්‍රහය 4 වෙනියේ සිටියේදී, කේතු ග්‍රහය 10 වෙනියේ සිටියේදී, ගුරු ශනි ප්ලූටෝ ග්‍රහ සංයෝගයක් පොකුරක් 12 වෙනියේ තිබියේදී, විශේෂයෙන්ම යුරේනස් ග්‍රහය 3 වෙනි එනකොට යන ගමන හරිම අවදානම් සහගත ගමනක්. මේක හරියට කියනවා නම් කිසිම ආයුධයක් නැතුව යුද්ධ භූමියක් මැදට ගිහලා හිටගත්තා වගේ වැඩක් වෙන්නේ. ඒ කියන්නේ එහෙන් යන වෙඩි පාරක් වදින්නත් පුළුවන්, මෙහෙන් යන වෙඩි පාරක් වදින්නත් පුළුවන්. ඔබ නිරායුධයි. ඒතර එවැනි අවස්ථාවකයි කුම්භ ලග්න හිමියෝ ඉන්නේ. එතකොට මේ අවස්ථාවේදී මොනවද කරන්න ඕනේ? අපි සටනට යනවා නම් ආයුධ තියෙන්න ඕනේනේ. නැත්තම් ශක්තිය තියෙන්න ඕනේනේ. ආයුධත් නැත්තම් ශක්තියක් නැත්තම් මොකද සාමාන්‍යයෙන් අපි කරන්නේ? ඉවසලා පැත්තකටලා ඉන්නවා. ඇත්තටම මේක කුම්භ ලග්න හිමියන්ට බලා සිටුව අවස්ථාවක් හැටයි. ඒ කියන්නේ මුකුත් නොකර, රස්සාවක් නොකර, ඉගෙන ගැනීමේ කටයුතු නොකර බලාගතේ ඉන්න එහෙම මේ නිරුත්සාහී මන්දෝත්සාහී චරිතයක් වෙන්න කියනව නෙමෙයි. මේ කාලේ වැඩි වැඩ කරන්න යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ වැඩි වැඩ පෙන්වන්න හොඳ කාලයක් නෙවෙයි. Tamanට දැන්ට තියෙන රැකියාව පණ වගේ රැක ගන්න ඕන අවස්ථාව. දැන්ට ඔබට තියෙන ආදායම් මාර්ගය ඊටාම පොඩි එකක් වෙන්න පුළුවන්. ඒක පණ වගේ ආරක්ෂා කරගන්න. ඕනාට වැඩි ඉල්ලීම් කරන්න ගිහිල්ලා ඕනවට වඩා බරපතවන්න ගිහලා තේන්දේ නැති කරගන්න එපා. ඒ වගේම අනවශ්‍ය වේදම් නැති කරගන්න එපා. ඔබට උහුලන්නේ නැහැ මේක. පුළුවන් තරම් වේදම් ප්‍රමාණය පාලනය කරගන්න බලන්න ඕන කාලේ. ඒ වගේම ඔබේ පදිංචි ස්ථානය සම්බන්ධයෙන් නොයෙකුත් ආරවුල් හට ගන්න පුළුවන්. රැකියා ස්ථානයේ හිතන්නේ නැති විදිහේ සතුරු කරදර මතුවෙන්න පුළුවන්. හැම දෙයකටම ඔබ මේ මොහොතේදී ඉවසීමෙන් මේ කටයුතු පාලනය කරගන්න ඕන අවස්ථාවක්. කෙටි කාලයයි තියෙන්නේ. ඒ වගේම ඊටත් එහා පැත්තෙන් ගියොත් නෙප්චූන් ග්‍රහය පමණක් ඔබට මේ කාලයේදී හොඳ සංකල්ප දෙනවා. ගුරු ග්‍රහය සෙනසුරුත් එක්ක එකතු වීම ආර්ථික වශයෙන් නරකක් වුණත් ආධ්‍යාත්මික වශයෙන් මේක විශිෂ්ට යෝගයක්. ඔන්න බලන්න දැන් ඔබට භෞතික වශයෙන්, ලෞකික වශයෙන් ඇති කරන අහිතකර తত্ত্বය පාලනය කර ගැනීමට අවම කරගන්න ඒ කේන්දරය තුලින්ම අවස්ථාවක් දීලා තියෙනවා. ඒ කියන්නේ ලෙඩ හැදෙන භූමියේම ඒකට උචිත ප්‍රතිකාරයක් පහළ වෙනවා වගේම මෙච්චර අහිතකර විපත්ති කාලයක් එනකොටත් ඔබට ඒකෙන් මිදෙන්න ඕන කරන ග්‍රහචාරයත් මෙතනින්ම දීලා තියෙනවා. මොකක්ද දන්නවද? ඒ තමයි ගුරුගේ සහ සෙනසුරුගේ සංයෝගය 12 වෙනි හට ගැනීම. ඔබේ ආධ්‍යාත්මික ශක්තියින්, මානසික ශක්තියින්, මානසික සංවර භාවය, ආත්ම සංයමය සහ ආත්ම ධෛර්යය
කියන මෙන්න මේ කාරණා ටික පමණක් වැඩි වර්ධනය කරගත්තොත් අර ලෞකික වශයෙන් සමාජමය වශයෙන් ආර්ථික වශයෙන් යන පීඩාවන් සියල්ලක්ම පාලනය කරගන්න පුළුවන්. 12 වෙනින් ඔබට හොඳ බලයක් දෙනවා. 12 වෙනිට ගිය ගුරු ග්‍රහය ආකාශ ශක්තිය උපරිම තියෙන ස්ථානයක් තමයි 12 වෙනි කේන්දරේ. ආකාශ ශක්තිය කියලා කියන්නේ විශේෂයෙන්ම ඔය ආධ්‍යාත්මික ක්ෂේත්‍රයට යන මොක්ෂකාරක පැත්තට යන මානසික දියුණුව පැත්තෙන් යන අයට අත්‍යවශ්‍ය ශක්තියක්. ඒ ස්ථානයේ ඉතාම හොඳින් මේ වෙලාවේ ඔබේ කේන්දරය උත්තේජනය වෙනවා හැම පැත්තකටම වඩා. එතකොට මොකද කරන්නේ අපි අපේ මානසික ශක්තිය වැඩි කරගන්න ඕනේ. ඉවසීමේ ශක්තිය වැඩි කරගන්න ඕනේ. උපේක්ෂා ශීලී වීමේ ගුණය වැඩි කරගන්න ඕනේ. අල්පේච්ඡ වීමේ හැකියාව වැඩි කරගන්න ඕනේ. බඩගිනින් ඉන්න කියනව නෙමෙයි. අඳින්න නැතුව ඉන්න කියනව නෙමෙයි. හැකියතාක් ඔබේ අනවශ්‍ය දේවල් ටික කපා හැරීම, අනවශ්‍ය අත්‍යවශ්‍ය නොවන දේ කපා හැරීම තමයි මේ මොහොතේ කළ යුතු දේවල් වෙනුවට ආධ්‍යාත්මික ශක්තියන් වැඩි කර ගැනීම, මානසික ශක්තියන් වැඩි කර ගැනීම සහ අධ්‍යාපනික පැත්තෙන්, උසස් අධ්‍යාපනික පැත්තෙන් හැකියාවන් වැඩි කර ගැනීම තමයි කළ යුතු දේ. ඒ වගේම යුරේනස් ග්‍රහය තුන්වැන්නේ ඔබ චණ්ඩි පාට වලට තල්ලු කරනවා. ටිකක් ප්‍රචණ්ඩ වැඩවලට, ටිකක් යුද්ධයට බර වැඩවලට, අපි කියනවා ටිකක් අර වචන වලින් හැප්පෙන්න, නැත්නම් අතින් පයෙන් හැප්පෙන්න, නැත්නම් ක්‍රියාවෙන් හැප්පෙන්න, අරගලකාරයෙක් හැට, විප්ලවකාරයෙක් හැට තල්ලු කරලා දානවා. ඒ තල්ලු කරලා දාන්නේ හොඳකට නෙවෙයි. මොකද රාහු 4 දී ඔබට දෙනවා නොයිවසිලිවන්ත භාවය. තුන්වැනි යුරේනස් ඔබට අතට දෙනවා මොට්ට ආයුධයක්. ඉවසිල්ලක් නැති හිතකුයි වැඩ කරන්නේ නැති ආයුධයෝගේ ගත්ත මිනිහෙකුට අත්‍ය නිර්ණම මොකද්ද නේ? ඊට හොඳයි ස්වයං විනාශයක් නැති වෙන්නේ නේද? ඒතර මේ ස්වයං විනාශකාරී තත්ත්වය පාලනය කරගන්න ඕනේ. කුම්භ ලග්න හිමියාට ඊටාම කෙටි කාලයයි මේ දුෂ්කර තත්ත්වය තියෙන්නේ මාස 7යි. අද සිර ගණන් හැදුවොත් මාස 7ක කාලයක් පමණයි. මොකද ඊට පස්සේ ගුරු ග්‍රහය ඔබට හිතකර ස්ථානයකට තමන්ගේ ශක්ති චක්‍රය මාරු කරනවා. සෙන්සුර් ග්‍රහයත් තමන්ට හිතකර ඔබට කුම්භ ලග්න හිතකර ස්ථානයකට මාරු කරනවා. ඒ පිහිටීම වගේම රාහු ග්‍රහයත් තමන්ගේ මෙතෙක් ගමන් කරන් හිටපු අහිතකර ශක්ති ක්ෂේත්‍රයෙන් මිදලා ඔබට හිතකර ස්ථානයකට මාරු වෙනවා. මේ මාස 7 ඉවසන්න. 2021 අවුරුද්දේ පළවෙනි මාස 7 කියලා කියන්නේ ජූලි මාසයේ අගභාගය දක්වා කාලය. තාම පරිස්සමෙන් ඉවසිල්ලෙන් ගත කරොත් එතනින් පස්සේ ලොකු ජයග්‍රහණ ලබන්න පුළුවන් විදිහේ ආත්ම පන්නරයක් ඔබ ලැබලා තියෙනවා, දැනුමක් ලැබලා තියෙනවා. මේක තමයි මට කුම්භ ලග්න හිමියට දෙන්න තියෙන 2021 හොඳම පණිවිඩය. ඉවසුවොත් දිනන්න පුළුවන්. අපි දැන් පිවිසෙන්නේ මේ රාශි චක්‍රයේ අවසාන ලග්නය. අහිංසක මීන ලග්නය. හුඟ දෙනෙක් කියන්නේ මීන ලග්න හිමියට අහිංසකයි කියලා, මුත් අහිංසක නැහැ. අර මාළුවෙන් හින්දා තමයි අහිංසක කියලා කියන්නේ. නමුත් අපි දැන් බලමුකෝ මීන ලග්න හිමියන්ගේ කේන්දරේ ග්‍රහ පිහිටීම් කොහොමද තියෙන්නේ කියලා. ඔබේ කේන්දරේ දෙවැන්නේ යුරේනස් ග්‍රහයාත්, තුන්වැනි රාහු ග්‍රහයාත්, ඒ වගේම බලවත් ලෙසම සෙනසුරු ග්‍රහයාත්, ගුරු ග්‍රහයාත් 11 වෙනිනේ පිහිටනවා ප්ලූටෝ සමග. ඒ වගේම කේතු ග්‍රහයා පිහිටනවා ඔබේ කේන්දරේ 9 වෙනිනේ. නෙප්චූන් ග්‍රහයා තාම බලවත්ව පිහිටනවා කේන්දරේ 12 වෙනිනේ. මීන ලග්නෙන් උපන්න ඔබට මීටත් වඩා හිතකර ග්‍රහචාරයක්, ග්‍රහ ගෝචරයක් පිහිටයිද කියලා සැකේ මා තුළ තියෙනවා. මොකද මෙවැනි ග්‍රහ රටාවක් හටගන්නේ හරිම කලාතුරකින්. ඒකට හේතුව ඔබේ ලග්නාධිපති ගුරු 11 වන්නාධිපතිය සමග සංයෝග වෙලා බලවත්ව පිහිටි. ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති නීච නැහැ. ඒ නීච කතන්දරෙන් ඉවත් වෙන්න. 11ට ගිය ගුරු 11 වන්නාධිපතිය සමග ගිය ගුරු හරි බලවත්. ඒ වගේම ඔබේ කේන්දරයේ තුන්වැන්නේ බලවත් වෙච්ච රාහු තා බලවත්. ඒ වගේම නෙප්චූන් ග්‍රහයාගේ පිහිටීම ඔබේ කේන්දරයේ මොක්ෂ ස්ථානයේ බලවත්. ලෞකික වශයෙන් උත් ආධ්‍යාත්මික වශයෙන් උත් අධ්‍යාපනික පැත්තෙනුත් ඔබේ භෞතික පැත්තෙනුත් හැම පැත්තකම මේ කාලේ සමබල ජයග්‍රහණ ලබන්න පුළුවන් කාලයක් හැටියටයි මේ ලග්න හිමියන්ට පෙන්වන්නේ. ඔබටම ආවේනික ව්‍යාපාර පටන් ගන්න පුළුවන්. ඔබේ රැකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් හෝ උසස් වීම ප්‍රතිලාභ ලබන්න පුළුවන් කාලයක්. ඒ වගේම අලුත් සංකල්ප මත ඔබට ඔබේ හැකියාවන් පෙන්වමින් ඔබට ඉස්සරහට යන්න පුළුවන් කාලයක්. විශේෂයෙන්ම දේශපාලන ක්ෂේත්‍රය, සංගීත කලා ආදී ක්ෂේත්‍ර හෝ තරංගකාරී ක්ෂේත්‍රයන්හි තරංගකාරී වෙන්න ඔබ කෙනෙක් නම්, ඔබ තරංගකාරී ව්‍යාපාරිකයෙක් නම් මේ කාලේ බය නැතුව ඉස්සරහට එන්න පුළුවන් කාලයක් හැටියට. හැම පැත්තක්ම ඔබට වාසිදායක ලෙසටයි සකස් වෙලා තියෙන්නේ. මේකේ යම්කිසි අවාසියකට කාරණාවක් තියෙනවා තියෙන්නේ යුරේනස් ග්‍රහයාගේ දෙවැන්නේ ගමන අපත්‍ය ආහාර පාන අපත්‍ය වචන හින්දා හානි කර ඇති බව ඇති වෙන්න පුළුවන්. අර ඒකයි මම කිව්වේ මේ ලග්නය අය මේ අහිංසක නැහැ. අහිංසක බව පෙන්වන්නේ ඔය ලග්නේ ඉන්න මේ සංකේත දෙක පමණයි.
මේ මොහොතේ මිහිඳු ලග්න හිමියෝ අහිංසක නැහැ. උන්ගේ වචන ටිකක් දැඩි, රළුයි. වාග් ප්‍රහාර වලට යනවා. අනිකාව වචනෙන් මෙල්ල කරන්න බලනවා. වචනෙන් පහත හෙලන්න බලනවා. ඒක කරන්න ගත්තොත් ඔබ පිරිහෙනවා. අර සුබදායක තත්ත්වයේ හීන කරගන්නවා. ඒකින්ද ඊටු ටික හොඳයි වගේම වචනයත් යහපත් කරගන්න. වචනෙන් අනිකාව පෙලන්න එපා. ඒ කියන්නේ අනිකාට හිත රෙදෙන විදිහේ දැඩි කටුක වචන ඔබේ වාග්කෝෂයෙන් ඉවත් කරගත්තොත් ඔබට ජයග්‍රහණ ලබන්න පුළුවන්. මොකද මේ ග්‍රහචාරය හැමදාම තියෙන්නේ නැහැ. මේක වෙනස් වෙච්ච හැටි ඔබට මේ අවුරුද්දේ කරන නගරදළු බන්දි ගෙවන්න. මොකද දැන් ලග්නාධිපති යනවා ඊට පස්සේ 12ට. රාහු යනවා දෙවැන්නට. ඒතර මේ අවුරුද්දේ කරන යම්කිසි අනිත් දේවල් විපාකේ ඔබට අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුද්දේදී ගෙවන්න වෙනවා. ඉතින් මේ ලග්න හිමියන්ට හැම පැත්තකින්ම හොඳයි. ධනය පියීමට, අව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න, අලුත් රැකිරක්ෂා කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම කාලයක් තිස්සේ ඔබට ඉෂ්ට කරගන්න බැරිලා තිබුණු බොහෝ කාරණා කෙටි කාලෙදී ඉෂ්ට කරගන්න ලැබෙන හොඳ කාලයක්. ආධ්‍යාත්මික ක්ෂේත්‍රයේ ගමන් කරන අයටත් මේක හොඳම කාලයක්. භාවනා කිරීමේ ආදී කටයුතු වලට තමන්ගේ ලෞකික කටයුතු අතහැරලා ලෝකෝත්තර පැත්තෙන්, මානසික පැත්තෙන්, ආධ්‍යාත්මික පැත්තෙන් යන ගමනට අයටත් සුබ කාලයක්. සමස්තයක් හැටගත්තොත් වෙන විස්තර කියන්න දෙයක් නැහැ. ඇත්තටම මින ලග්න හිමියන්ට මේ කාලය බොහෝ සේම සුබදායක කාලයක් හැටියටයි පෙන්වන්නේ. නරක භාවයක් තියෙන අර කට පරිස්සම් කරගැනීමේ தත්ත්වය තමයි අවශ්‍ය කරන්නේ. මේ වසර මේ කාලය වැඩි කල් පවතින්නේ නැහැ. වසරයි පවතින මේ වසර කාලයේ අපතේ නොහැර ආර්ථික වශයෙන් උත් සමාජමය වශයෙන් උත් අධ්‍යාපනයේ වශයෙන් උත් කායික හා මානසික වශයෙන් උත් ඔබේ ජයග්‍රහණයන් සඳහා සූදානම් වීමත් ඒවා සාක්ෂාත් කර ගැනීමත් තමයි වඩාම වැදගත් වෙන්නේ. ඒ අනුව මම මෙතෙක් බලපු ලග්න වලින් වැඩිම සුබඵල ප්‍රමාණයක් හිමි වෙන එකම ලග්නය තමයි මීන ලග්නය. ඒ හින්දා ඔබට සතුටු වෙන්න පුළුවන්. සර්ව සුබවාදී තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. ඊයම් නරක පැත්තකුත් තියෙනවා. නමුත් අනිකුත් ලග්නත් එක්ක සාපේක්ෂව ගත්තොත් පොදු පලාපල කතනයකදී ගත්තොත් මීන ලග්නය තමයි 2021 අවුරුද්දේ ජයග්‍රාහීම ලග්නය හැටියට හඳුලා දෙන්න පුළුවන් විදිහේ ග්‍රහ රටාවක්කට උරුමකම් කියන්නේ. ඉතින් එවැනි වාසනාවන්ත ග්‍රහ බලයකට පත් වෙච්ච ඔබ මේ වසරේදී ඔබේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් උපරිම හැකියාවෙන් ඒ අවස්ථාව ලබාගෙන ඔබේ මුළු ජීවිත කාලයට උමනා කරන පදනම අධ්‍යාපනික පැත්තෙන් හෝ ආර්ථික පැත්තෙන් හෝ සමාජමය තලයේ හෝ දේශපාලන වශයෙන් හෝ ස්ථාවර භාවය ඇති කර ගැනීම තමයි මේ වෙලාවේ ඔබ කළ යුතු ප්‍රඥාවන්තම දෙය. ඒ ඉටු කර ගැනීම සඳහා ඔබට නොමදව මේ කාලයේදී ගුරු සහ සෙනසුරු 11 යන්නේ සිටීමෙන් ප්‍රඥාවන්ත භාවයත් ඇති කරලා දෙනවා. අපි එහෙමනම් සියලුම මීන ලග්න හිමියන්ට සුබ පතනවා. 2021 අවුරුද්ද ඔබට ශ්‍රී සුබ වර්ෂයක් වේවා කියලා.